නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හැමදෙනාටම තිරුවන් සරණයි. අද පින්වත් හැමදෙනා සමගම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මය කර්මඵලය සහ හේතුව හේතුඵලය කියන ධර්මය. සමාජය තුළ විවිධාකාර අර්බුදයන්ට මතුවලා තියෙන, ඒ වගේම තමයි විශේෂයෙන්ම ධර්ම මාර්ගය හොයන පිරිස අතර පැහැදිලිතාවයක් නැතිව කතා කරන්නට යෙදෙන කාරණාවක් තමයි මේ කර්මඵලයයි හේතුඵලයයි කියන කාරණාව. ඉතින් මම අද උත්සාහ කරනවා මේ දේශනාව තුළ පුළුවන් තරම් තේරෙන භාෂාවෙන් සරල සිංහලෙන්, හැබැයි මේකේ අර්ථය, මේකේ ගැඹුර දැනෙන විදිහට දේශනාව කරගෙන යන්න. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ දේශනාවන් මතු පිටින් අහලා උඩින් පල්ලෙන් අල්ලගන්නේ නැතුව ඒක හොඳට විමසන්න, ඒක සොයන්න කියන අර්ථය මතක් කරමින් දේශනාව ආරම්භ කරනවා. එක්තරා සිද්ධියක් මේ වෙලාවේදී මම මතක් කරනවා මේ අර්ථය මට මුලින් උලුප්පා ගැනීම පිණිස. ඒ තමයි අපේ පන්සලේ ඉන්න එක්තරා බල්ලෙක්, වැල්ලියක් හැමදාම අපි ඉන්න ආවාසයේ ඉස්සරහට ඇවිල්ලා මේ බිස්කට් ඉල්ලනවා. ඒ කියන්නේ එයා කෑම ඉල්ලනවා. ඉතින් අපි ගාව තියෙන කෑමක් මොන හරි අපි යට දෙනවා. දුන්නාම එයා ඒක අරයි යනවා. එයාගේ ස්වභාවය තමයි අර කෑම ටිකක් දුන්නාම බිස්කට් එකක් හරි මොන හරි කෑමක් දුන්නාම ඒක අරගෙන ඉවරලා ඒක හංගනවා අරන් ගිහිල්ලා. කොහේර තැනක රැස් කරනවා. ඒක හංගලා තමයි කෑමට ගන්න. මේක බලාගෙන ඉන්නකොට මට සහ අපේ වැඩිහිටියු ස්වාමීන් වහන්සේලා මාත් එක්ක කතා කළේ පන්සලේ ඉන්නකොට මේ සතාගේ මේ ස්වභාවය රැස් කරගන්න තියෙන ඌමනාව, අර මම මගේ කියලා ඒක මට හම්බෙච්ච මේ දේ රැක ගන්න ඕනේ කියන හැඟීමෙන් මොනතරම් දාහයකින් මොනතරම් අසහනයකින්ද මේ සත්වයෝ ඉන්නේ කියන එක. ඉතින් බල්ලා ගැන ඒ විදිහට කතා කරලා ඊට පස්සේ එතන හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මුවත් හැමතිස්සෙම හරිම බයෙන් නේද ඉන්නේ. මෙහෙමයි කියලා මේ තිරිසන් ලෝකේ විඳින දුක සම්බන්ධව අපි යම්කිසි සාකච්ඡාවක් වගේ දෙයක් එදා සිද්ධ වුණා. ඉතින් මේ සිද්ධි දකිනකොට දැන් මට ඒ වෙලාවේ අර්ථයක් ආවා. දැන් තිරිසන් අත්බවකට යනවා කියන එක සාමාන්‍යයෙන් අපි සලකන්නේ අපරාධයක් විදිහට. ඒ කියන්නේ අපරාධයක් කියලා මම අදහස් කරන්නේ ඒක ඒ අසරණ වීමක්, ඊටාම සෝචනීය තත්ත්වයක් විදිහට තමයි අපිට සැලකෙන්නේ. මනුස්ස අත්බවයක් කියන්නේ එච්චර සෝචනීය තත්ත්වයක් නෙමෙයි. නමුත් තිරිසන් අත්බවක කළු විපාක, කළු උප්පත්ති භවයක්. හැබැයි දැන් මේ උප්පත්ති භවයේ කළු වුණාට ඒකේ කළු විපාකයක් තියෙනවා, සුදු විපාකයක් හම්බ වෙනවා. ඒ කියන්නේ තිරිසන් අත්බව කළු විපාකයක් වුණාට, ගුණ මහත්යෙන් පහත් වුණාට ඒ තිරිසන් සතෙක් වේවා ඒ සතාටත් ලැබෙන්න හේතු තියෙනවා නම් කොහෙන් හරි ලැබීම සිද්ධ වෙනවා. නමුත් මේ කළු සුදු මිශ්‍ර වෙලා යන ගමනේ දැන් මේ තිරිසන් සතා දිහා බලලා අපි කතා කරනවා මේකට වෙලා තියෙන අපරාධයක්. අපරාධ මේක තිරිසනෙක් වෙලා තියෙන්නේ කියලා. මිනිස්සෙක් වෙලා ඉන්න හිටපු කෙනෙක් වෙන්න පුළුවන්, මේ දැන් තිරිසනෙක් වෙලා ඉන්නේ. එතකොට අපි බැලුවේ නැත්තම් එහෙම මේ සිද්ධියේ పూర్ව කතාව මොකක්ද? කියන්නේ මේකේ පෙර කතාව මොකක්ද? ඇයි මෙයා තිරිසනෙක් වුණේ කියන එක අන්න එතෙන්ට යනකොට කර්මය කර්මඵලය කියන කාරණාව ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන්. ඒකට අද අපි දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, තිරිසනෙක් වේවා මේ උප්පත්ති භවය කියන කාරණාව, උප්පත්ති භවය කියන එක කර්මානුරූපීව අපිට ලැබිලා තියෙනවා සුගති විපාකයක් හෝ දුගති විපාකයක්.
එතකොට දුගතිගාමී සත්වයෝ තමයි තිරිසන් ප්‍රේත අසුර නිරය කියන සත්ව ප්‍රජාව. සුගතිගාමී සත්වයෝ තමයි මනුස්ස දේව බ්‍රහ්ම කියන පිරිස. එතකොට මේ හත්ඵල තමයි ඇත්තටම 31 තලයේ විදිහට විග්‍රහ කරන්නේ රූපාවචර අරූපාවචර කාමාවචර සහ කියන තුන් ආකාරයන් මුල් කරලා. කොහොමෙන් කොහොම හරි දැන් අපි උප්පත්ති භවයේ කියන එක කම්මෝ විපාකාවත්තන්ති කියන එක අපිට ලැබිලා තියෙනවා. මේ උප්පත්ති භවයේම නැවත නැවතත් කර්ම භව මුල් කරලා මතුමතුත් පවතින්න පුළුවන් හැකියාව අපි ගාව අඩුවක් නැතුව තියෙනවා. අන්නේ අඩුවක් නැතුව තියෙන නිසා තමයි අපි කියන්නේ මේ කෙලෙස් හැකියාව ආශ්‍රවය පැවැත්මට තියෙන කැමැත්ත සහ පැවැත්ම සම්බන්ධව තියෙන ඇත්ත නොදන්නාකම කියන කාරණාව නිසා අපි හැමෝම අවිද්‍යාව කියන නීවරණයෙන් වැහිලා අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවට දාස වෙච්ච තණ්හාවට දාස වෙච්ච සත්‍යෝ ටිකක් විදිහට සංසාරේ සැරිසරමින් යනවා. සියලු සත්ත්ව ප්‍රජාව. ආන්ගේ සැරිසරන්නා වූ වැඩපිළිවෙල තමයි සංසාරේ නැත්තම් සසර ගමන කියලා කියන තැනට. ඒ අර්ථය තුල අර අතීතයේ කළ කී දේවල් නිසා තමයි අද මේ දේවල් ලැබිලා තියෙන්නේ කියන එක ඇත්තටම කර්මයේ කර්මඵල මට්ටමින් තමයි අපි තේරුම් ගන්න. ඒ කියන්නේ අරක නිසා එදා මේ කාරණාව කරපු නිසා අද මට මෙහෙම වෙලා තියෙනවා. නැත්තම් අතීතයේ ඒ විදිහට යහපතක් වෙච්ච නිසා අද මේ විදිහට යහපතක් වෙනවා. අතීතයේ හොඳ එකක් කළා නම් අද හොඳ එකක්. අතීතයේ නරක එකක් කළා නම් අද නරක එකක්. ওই විදිහට අර අතීතයේ වපුරපු බීජයන්හි අස්වැන්න පුණ්‍ය බීජ සහ පාප බීජයන්හි අස්වැන්න අද අපි නෙලමින් ඉන්නවා. එතකොට ඒ අස්වැන්නම නැවත නැවතත් මතුමතුත් බීජ බවට පත් කරගන්න පුළුවන් හැකියාව අපි ගාව තියෙනවා. දැන් මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ බඹයක් පමණ වෙච්ච ශරීර කූඩුව පැත්තෙන් තමන් ගාවට ඇවිල්ලා මේ කර්මයේ කර්මඵලයේ තේරුම් ගන්නවා කියන තැනට මේකට උදාහරණයක් කියන්නම්. කොස් ගහකින් කොස් බීජයක් අරගෙන ඉවර වෙලා ඒ බීජයම නැවත පැලකලාම ඒක ගහක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ වපුරන බීජය මොකද්ද? බීජයට අනුකූලව අස්වැන්න හම්බ වෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරීච කල්යාණං පාපකාරීච පාපකා. එතකොට බීජයේ යම්සේද බීජයට අනුකූලව නියාම ධර්ම පහ වැඩ කරනකොට අපි ඒක විග්‍රහ කරගමු මෙතනම. බීජයට අනුරූපව චිත්තේ ක්‍රියාත්මක වෙනවා. චිත්තයට අනුරූපව කර්මයේ ක්‍රියාත්මක වෙනවා. කර්මයට අනුරූපව ඍතුව ක්‍රියාත්මක වෙනවා. ඍතුවට අනුරූපව ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට බීජ නියාම, කම්ම නියාම, බීජ නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ඍතු නියාම, ධර්ම නියාම කියන නියාම ධර්මතාවය මේ සමස්තය මනෝපුබ්බංගමා ධම්මා. එතකොට මේ මනෝ ක්‍රියාවලිය මුල් කරලා ඇහත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් ස්පර්ශයත් මනත් ධර්මයත් කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ට මේ අපිට පේන සියලුම රූප අයිති වෙන්නේ බාහිර රූපයන්ට. ඇහෙන සියලුම ශබ්දයන් අයිති වෙන්නේ බාහිර ශබ්දයන්ට. දැනෙන සියලුම ගන්ධ සුවඳ දැනෙන්නේ ඒක අයිති වෙන්නේ බාහිර ගන්ධයන්ට. දිවට දැනෙන රස සියලුම රසයන් අපි බාහිරින් අරගෙන යම්කිසි රසයක් අපිට දිවට ස්පර්ශ වෙනකොට ඒ දැනෙන ස්වභාවය ඇත්තටම රසය කියන එක බාහිර සහගතයි. බාහිරින් තමයි රසය කියන එක ඇසුරු කරගන්නේ. ඊළඟට ස්පර්ශයත් එහෙමයි, මනට ධම්ම කියන කාරණාවත් එහෙමයි. එතකොට ඒක ඇසුරු කරගන්න පුළුවන් හැකියාව නැත්තම් ඇස, කන, නහය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන් ක්‍රියාවම මේ පැත්ත. එතකොට මේ දෙපැත්තම එකට එකතු වීම තමයි සත්වපුද්ගල වැඩපිළිවෙල, ද්‍රව්‍ය වස්තු වැඩපිළිවෙල නැත්නම් සත්වපුද්ගල ප්‍රඥාප්තිය, ද්‍රව්‍ය වස්තු ප්‍රඥාප්තිය තුල අපි මේ ලෝකයේ දැන හඳුනා ගන්න ස්වභාවය. ප්‍රඥාප්තියකින් තොරව, ප්‍රපංචයකින් තොරව අපිට දැන හඳුනා ගන්න බෑ. මෙන්න මේ හඳුනා ගන්නා වූ වැඩපිළිවෙලම විපාකයි. විපාක වෙන්නේ කොහොමද? කම්මෝ විපාකාවත්තන්ති. පූර්වකృత කර්මයක් අපි කර්මය කියන තැනින් ගමු. කර්මය මුල් කරලමයි අපිට මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මෙතන තියෙනවා මතුමතුත් බීජ බලගන්නවන්න පුළුවන් හැකියාව. මෙන්න මේ හැකියාව තමයි මගේ පින්වතුනි බුදුහාමුදුරුවෝ කිව්වේ අකුසලයේ විදිහට අවිද්‍යාව සහ තෘෂ්ණාව. දැන් මේක වැඩ කරන විදිහ මේ අවිද්‍යාව සහ තෘෂ්ණාවේ ක්‍රියාකාරීත්වය සහ මෙතන වැරද්ද මොකක්ද කියන එක නොදන්නා තාක්කල් අපි සචේතනිකව හිටියත් අචේතනිකව හිටියත් කර්මය සකස් වෙනවා. ඒ කියන්නේ මම හිතලා කරන ඒවා වේවා නොහිත කරන ඒවා වේවා හිතන්න නොහිතන්න දෙකටම චිත්තේ මුල් වෙනවා. ඒ චිත්තේ මුල් වෙන නිසා චිත්තේ මුල් වෙලා චේතනා චිත්තේ සකස් වීම කියන කාරණාව යෙදෙන නිසා ඒ කියන්නේ දැන් හඳුනා ගන්නකොට සකස් වීම සිද්ධ වෙනවනේ. ඒ සකස් වීමේ ඇත්ත නොදන්නාකම නිසාම නැවත නැවතත් මතු පවතින්න පුළුවන් හැකියාව මෙතන අඩුවක් නැතුව තියෙන නිසා මතු යන්න තියෙන හැකියාව නැත්තම් පවතින්න පුළුවන් හැකියාවත් එක්ක අපි ඉදිරියට යනවා. දැන් මේක මේ සසර අර පුනර්භවය කියන කාරණාව පුනක් නැවත භවය පවත්වන්න පුළුවන් හැකියාව. මෙන්න මේක විනාශ කළා දාන්න නම් ඉමස්මින් සති ඉදං හෝතු ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා
ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන තැනට මේ ඇති කල්හි මේ වේ කියන කාරණාවත් මේ නැති කල්හි මේ නොවේ කියන තැනින් මේ හේතුඵල ධර්මයේ හරියට තේරෙන්නට විග්‍රහ කරගන්නට පටන් ගන්නට ඕනේ. දැන් හේතුඵල ධමයට එන්න කර්මය කර්මඵලය කියන එක මුලින් තේරෙන්න ඕනේ. ඒ කියන්නේ අර භාග්‍යවතුන් වහන්සේ වෙන ලෞකික සම්මාදිට්ඨියේ සුකෘත දුක්ඛృత කර්මඵලයන්ගේ ඵල විපාක ඇත කියන එක අන්න ඒක දැනෙන කෙනාට තමයි අපිට ඇත්තටම මේ පෙනීමම ඇහිීමම දැනීමම විඳීමම කර්මානුරූපීවයි සිද්ධ වෙන්නේ. කර්මයේ දායාද කරගෙන කර්මයේ නෑයා කරගෙන කර්මයේ බන්දු කරගෙනයි මේ වැඩේ වෙන්නේ කියන එක. එතකොට ඒකේ අර කොස් ගහෙන් බීජයක් හටගෙන ඒ බීජෙන් නැවත කොස් ගහ හටගෙන යනවා වගේ අර බීජයෙන් ගහ ගහෙන් බීජ බීජයෙන් ගහ ගහෙන් බීජ ඔහොම යන මේ ක්‍රියාවලිය වගේ තමයි කර්මය කර්මඵලය කියන ක්‍රියාවලිය. දැන් මේ යන ක්‍රියාවලියේ බීජ වැඩපිළිවෙලම පුහු කරගන්න නැත්නම් මේ බීජ වැඩපිළිවෙලම වඳ කරගන්න කීනා ಜಾති වීම පිණිස පුණ්‍ය බීජ පාප බීජ බල ගන්නවන්න පුළුවන් හැකියාව නැත්තරම නැති කරලා දාන්නට ඕනේ. මේක නැති කරන්න තනියෙන් අපිට බෑ. එහෙම තනියෙන් කරගන්න දෙපිරිසක් ඉන්නවා. ඒ තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සහ පසේ බුදු පියාණන් වහන්සේලා. බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන ශ්‍රාවක පාරමිතා සම්පූර්ණ කළා මේ බීජ ෂේ කරන්න මහන්සි වෙන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ශාසනානුලෝමික බ්‍රහ්මචර්යාවට නැඹුරු වෙන්න. අන්න එතනට නැඹුරු වෙනකොට භාග්‍යවතුන් වහන්සේව විශ්වාස කරන එක ධර්මයේ විශ්වාස කරන එකට සංඝයා විශ්වාස කරන විශ්වාසා පරමා ඥාති. දැන් මේ ලෝකයේ විශ්වාස කරන්න දෙයක් ඇත්තටම නැහැ. විශ්වාස කරන්න තියෙන එකම දේ තෙරුවන් විතරයි. තෙරුවන් ගුණය විතරයි ලෝකේ ජීවමාන වෙච්ච කාලෙක තෙරුවන් ගුණය විශ්වාස කරන්න පුළුවන්. ආන්ගේ තෙරුවන් විශ්වාස කරනවා කියන තැනට ආවොත් තමයි මේ සංසාරයේ නැමැති විෂය ගැන, සංසාරයේ නැමැති වැරද්ද ගැන, මේ සකස් වීම නැමැති වැරද්ද ගැන හරියටම තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ. මෙන්න මෙතෙන්ට එනකොට මේ අර්ථය ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන් තැනක් එනවා. ඒ තමයි සේලා තෙරණින් වහන්සේගේ විග්‍රහය. අර මාරයා ඇවිල්ලා අහනවනේ මේ අත්බැව කවුරු විසින් කරාද්ද? උඹ විසින් කරන ලද්දද වෙන කෙනෙක් කරන ලද්ද ඉබේ හටගත්දද කියලා අහනකොට සේලා තෙරණින් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. නයිදං අත්ත කතං බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සංභූතං හේතු භංගා නිරුජ්ජති. නයිදං අත්ත කතං බිම්බං මේක තමන් තෙමේ කරපු එකකුත් නෙමේ. නයිදම් පර කතං අගං මේක වෙන කෙනෙක් කරපු හේකුත් නෙමේ. මේ අත්බැව කියන එක හේතුන් පටිච්ච සම්භූතා හේතුන්ගේ ප්‍රත්‍ය මුල් කරගෙනමයි හේතුන් මුල් කරගෙනමයි මේ භවය කියන එක පවතින්නේ. එතකොට හේතු කිව්වහම ශාසනයේ ප්‍රධාන හේතු දෙකක් විග්‍රහ කරනවා. ඒ තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. දැන් හොඳට තෝරගන්න සසර ගැන නොදන්නා කමමයි සසර දුක. සසර සමානයි දුක, දුක සමානයි සංකාර දුක. මෙන්න මේ සංස්කාර දුකය ගැන හරියට නොදන්නා කමම තමයි නයිදං අත්තක කන් බිම්බන් නයිදං පර කතංගගන් හේතුන් පටිච්ච සම්භූතා. මේ හේතුන් නිසාමයි නොදන්නාකම නිසාමයි පැවැත්ම බල ගැන්වෙන්නේ. දැන් නොදන්නාකම ගෙවන්න භාග්‍යවතුන්ගේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනකොට නොදන්නාකම ගෙවන්න දෙන ක්‍රමය මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය. කියන්නේ තාතාගතයන් වහන්සේට කල්යාණ මිත්‍රයාට ධර්මයට නැමෙන්න ඕනේ. මෙන්න මේ නැමීම මේ නම්මශීලී වීම තුළ තමයි හේතු නිරෝධ කරන ඥානය හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. කියන්නේ හේතු නිරෝධ ඥානය පහළ කරගන්න හැකියාවක් ලැබෙන්නේ. හේතු නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා නෙමෙයි. නැති කරනවා කිව්වහම නැති කරන දේ මොකද්ද කියන එක බලන්නට ඕන. අන්නේ දේ බලන තැන තමයි ඇත්තටම මේක ඇත්ත මොකක්ද කියන කාරණාව. දැන් අද අපි කියනෝනේ නිරෝධය කිව්වහම නැති කරනවා කියන එක. නැති කරනවා නෙමෙයි පිංගුතුනි. නිරෝධය කියන්නේ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. චාගෝ කියන්නේ අත්හැරීම, පරිත්‍යාගය අත්හැරීම කියන කාරණාව. පටිනිස්සග්ගය කියන්නේ විපස්සනා ඥාන දර්ශනීය මතුවීම කියන කාරණාව. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මුත්ත වෙන්න ආලය කරන්න දෙයක් හම්බ වෙනවාද කියලා බලන තැන. එතකොට එතෙන්ට අර්ථය එන්න නම් හරියට කාම භව විභව කියන මේ තුන් භවයම පිරිසිදු දකින්න ඕනේ. පිරිසිදු දකින්නවා කියන දේ තව ලස්සන නමක් තමයි රූපය විනිවිද යන්න ඕනේ. වේදනාව විනිවිද යන්න ඕනේ. සංඥාව විනිවිද යන්න ඕනේ. සංකාරය විනිවිද යන්න ඕනේ. විඥානය විනිවිද යන්න ඕනේ. විනිවිද යනවා කියන්නේ ට්‍රාන්ස්පරන්ස් වෙන්න ඕනේ මේ කතාව. අපිට පැහැදිලි වෙන්න ඕනේ මෙතන මොකද්ද මේ වෙන්නේ කියන එක. එතකොට හේතුවම ඵලය වෙන ඵලයම හේතුව වෙන මේ ක්‍රියාවලිය තුල හේතුව මොකක්ද කියන එක හරියටම හඳුනාගත්තේ නැත්නම් අපි කරන්නේම ඵලයක් අල්ලගෙන කෑ ගහන එක. එතකොට ඔය ඵලය අල්ලන් කතා කරනවා වගේ තමයි ඇත්තටම කර්මය කර්මඵලය කියන මට්ටමින් මේක තෝරගන්නකොට අපි අල්ලගන්නේ ඵලය. ඒක වැරදි නෑ. ඒක හොඳයි. හැබැයි කර්මය ඵලය කියන එක කියන්නේ අතීතේ මම මෙහෙම කරපු නිසා තමයි අද මට මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට එතන කෙනෙක් හම්බ වෙනවා අපිට.
මම මෙහෙම කරපු නිසා තමයි මට වෙලා තියෙන්නේ. මම මෙහෙම කරපු නිසා තමයි මම මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට මම මෙහෙම කරපු නිසා මෙහෙම වෙලා තියෙනවා කියන එක හොඳ පැත්තට වෙන්නත් පුළුවන් නරක පැත්තට වෙන්නත් පුළුවන්. මේකට මම උදාහරණයක් කියන්නම්. දැන් අපේ රට මේ කාලේ වෙනකොට පුදුමාකාර ආර්ථික දේශපාලනික සමාජීය වශයෙන් නන්නත්තර වෙලානේ තියෙන්නේ. මට මේක දිහා බලනකොට මට දැනුනේ මේක කර්මඵලයෙන් බලනකොට මට පෙනුනේ අපේ රටවල් අපි අතීතයේ කියනවා මේ රට සිංහ දේශය කියලා තියෙනවලු. මේක රාවණ රජුරුවන්ගේ රවුලු පෙළපත ඔහොම එක පෙළපත් මේකේ තිබිලා තියෙනවලු. ඒ පිරිස ලෝකේ පාලනය කරලා තියෙනවලු. එතකොට මම අද තියෙන ලෝක ප්‍රවාහයත් එක්ක බැලුවහම මට දැනුනේ ලෝකයක් පාලනය කරන්න නම් මම ඉගෙනගෙන තියෙන දේවල් එක්ක මේ ඉගෙනගෙන තියෙන දැනුම් පද්ධතියත් එක්ක ලෝකයේ තියෙන දැනුම් පද්ධතියත් එක්ක රටක් ලෝකයක් පාලනය කරන්න බෑ කුමන්ත්‍රණ කරන්න නැතුව. කන්ස්පිරසි එකක් කුමන්ත්‍රණයක් නැතුව රටක් ලෝකයක් පාලනය කරන්න බෑ. එතකොට ලෝකේ අතීතයේදී අපි නම් ලෝකේ පාලනය කළේ. ඒ කියන්නේ මේ සිංහල දේශයේ හිටපු සිංහ දේශයේ මිනිස්සු නම් ලෝකේ පාලනය කරේ. ඒක ඊජිප්තුව, ඊට පස්සේ මිසරය, මේ දකුණු ඇමරිකාව, ඔය කියන ඒ තැන්වල අපි ලෝකේ පාලනය කළා කියන්නේ මොන හරි සාක්කිත් හරි තියෙනවා නම් කවුරු හරි එහෙම කියනවා නම් හරි කොහොම හරි ලෝකේ පාලනය කළා නම් එදා අනිවාර්යයෙන්ම ලෝකේ පාලනය කරන කුමන්ත්‍රණය කරන්න වෙනවා. නැත්තම් පාලනය ගෙනියන්න බෑ. ඒක තමයි ස්වභාවය. මොකද සත්‍යයයිනේ තණ්හාවෙන් දාස වෙලානේ. මේ සත්‍යයයිනේ මහා අවුලකනේ. එතකොට රටක් ජාතියක් පාලනය කරන නම් අනිවාර්යයෙන්ම ඒ රට පාලනය කරගෙන ඒක යන්නේ ඒකට එන විරුද්ධවාදීන් මර්ධනය කරලා කුමන්ත්‍රණය කරලා ඔහොම ගෙනියන්න වෙනවා. මොකද ලංකා ඉතිහාසය පුරාම බැලුවාම තියෙන කුමන්ත්‍රණ සහ මරා ගැනීම කොටා ගැනීම ඕවා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ලෝක ඉතිහාසය ගත්තහමත් එහෙමයි. එතකොට මට දැනෙච්ච දේ තමයි අද මුළු ලෝකෙම අපිට මොන හරි අනර්ථයක් කරනවා නම් මේ රටට මොන හරි අනර්ථයක් කරනවා නම් මේ රට හූරන් කන්න එනවා නම් ඒ ඉන්නේ මේ රටේ අපිම ඒ කියන්නේ මේ සංසාර චක්‍රයේ මේ ඉන්න පිරිස්ම සංසාරේ ලෝකයට කරපු ඒ කියන්නේ මේ ලෝකේ අනිත් රටවල් වලට කරපු අනර්ථකාරී වැඩපිළිවෙල හේතු ඒවැ කර්මඵලයේ වෙන්න පුළුවන් මේ. එතකොට මට තේරිච්ච දේ තමයි දැන් මේ පරිහානිය නවත්තන්න බෑ. මොකද මේ වපුරපු එක අස්වැන්නක් මේ හම්බෙන්නේ. අපිම වපුරපු එකක අස්වැන්නක් දැන් ලැබෙන්නේ. එතකොට මුළු කර්මානුරූපීව සියලුම ලාංකික වැසියන්ට අද දුක් විඳින්න වෙලා තියෙනවා. ඉතින් සමහරු දුක් විඳිනවා සමහරු එහෙම විඳිනවා කියලා එහෙම එකක් පේන්නේ නැහැ. මොකද දුක කියන එක එක එක්කෙනාගේ මානසිකත්වයේ තුල එක එක්කෙනා හදාගන්න දුකක් තියෙනවනේ. දැන් කෙනෙක්ට එක රූපයක් දකිනකොට සැපසහගත වෙන්න පුළුවන්. ඒ රූපෙම තව කෙනෙක්ට දුක්සහගත වෙන්න පුළුවන්. ඒ සකස් වීම මේ මොහොතේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඇත්තම දුක කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු දුක හොයන්න එනකොට මේ කර්මය කර්මඵලය කියන මට්ටමින් දුක ගැන කතා කරලා වැඩක් නැහැ. එතනින් තව ගැඹුරට එන්න ඕනේ. හැබැයි කර්මය කර්මඵලයත් පිළිගන්නේ නැති කෙනෙක්ට හේතුඵලයේ දහම බුදුහාමුදුරුවෝ කියන්නෙත් නැහැ. මොකද ලෞකික සම්මාදිට්ඨිය පූර්ණ නොවිච්ච කෙනෙක්ට ලෞකික සම්මාදිට්ඨියට පත් නොවිච්ච කෙනෙක්ට හේතුඵල ධර්මයේ කියලා වැඩක් නැති නිසා. එතකොට කර්මය කර්මඵලය කියන්නේ අරක නිසා මේක වෙනවා කියලා. අතීතයේ මෙහෙම කරපු නිසා තමයි අද අපිට මෙහෙම වෙන්නේ. එදා අපි මෙහෙම කරපු නිසා තමයි අද මෙහෙම වෙන්නේ. ඒක පිළිගන්න තැනකට එන්න ඕනේ. සුකෘත දුකෘත කර්මඵලයන්ගේ ඵල විපාක ඇත. අතීතයේ කළා වූ හොඳ සහ නරක කියන එකේ ප්‍රතිඵලය තමයි අද මම මේ අත්විඳින්නේ කියන එක. හැබැයි මේ කාරණාව දකින්න කෙනා දකින්න කෙනා දැන් එතනින් එහාට හොයන්න ඕනේ. මොකද්ද හොයන්න ඕනේ? ඇත්තටම හේතුඵල ධම කියන්නේ මොකද්ද එහෙනම්? මෙන්න මේක තේරුම් ගන්න පුංචි කතාවක් මම කියන්නම්. ඒ තමයි අද කතාවට මම එන්නම් අපේ සේලා තෙරණින් වහන්සේගේ විග්‍රහ කරපු විග්‍රහයට. ඒ තමයි මගේ පින්වතුනි මේ මනුස්සය දෙන්නේ ගමනක් යනවා. මේ ගමන යනකොට මේගොල්ලන්ට මහා අවුවයි දැන්. මේ අවුවෙන් බේරෙන්න මේගොල්ලෝ ගහක් යටට යනවා. ඒ ගහ යටට ගියාට පස්සේ මේ දෙන්න අතර පොඩි සංවාදයක් යනවා. එක්කෙනෙක් ගහේ හෙවණැල්ල ගැන, ඒ කියන්නේ ගහ සම්බන්ධව බිම වැටලා තියෙන හෙවණැල්ල ගැන කතා කරන්න පටන් ගන්නවා. කෙනෙක් හෙවණැල්ල ගැන කතා කරනවා. හෙවණැල්ල ගැන කතා කර ඉන්නකොට අනිකා කියනවා හොඳට බලපන් මෙතන හෙවණැල්ලද ඇත්තටම කතාව තියෙන නැත්තම් මේක ඇත්ත කතාව හෙවණැල්ලද නැත්තම් ගහද කියලා බලපන් කියලා. ඊට පස්සේ අනිත් කෙනාත් කියනවා ඔව් නේද ගහ නේද කියලා දැන් දෙන්න ගහ ගැන කතා කරන්න පටන් ගන්නවා. කෙනෙක් හෙවණැල්ල ගැන කතා කර හිටියා. ඊට පස්සේ අනිත් කෙනා චුට්ටක් ඊඩඩිය ප්‍රඥාවන්ත කෙනෙක් කියනවා නෑ හෙවණැල්ල නෙමෙයි මෙතන කතාව. මෙතන තියෙන ගහේ කතාවක්. අන්න ගහ ගැන කතා කරන්න පටන් ගත්තා. ගහ ගැන කතා කරන කෙනාට ඊට පස්සේ දැන් මේ දෙන්න ගහ ගැන කතා කර ඉන්නකොට ඔතෙන්ට එනවා මිනිස්සෙක්. එයා ඇවිල්ලා කියනවා හොඳට බලපල්ලා මේ හෙවණැල්ලද නැත්තම් ගහද මෙතන ඇත්තටම කතාව තියෙන්නේ මුලේද කියන එක. මොකද මුල නැත්තම් ගහවත් හෙවණැල්ල ගැනවත් කතා කරන්න බෑ කියන එක. දැන් ඊට පස්සේ අර දෙන්නට පේන්න ගන්නවා ඇත්ත තමයි. මේ ගහේ මුල තමයි මේ කතාවේ මුල තියෙන්නේ. හැබැයි මුල කියන එක ගහේ මූලය කියන එක ඇහැට පේන එකක් නෙමෙයි. ඒක පස් වලින් වැහිලා තියෙන්නේ. ඒක යටපත් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මගේ පින්වතුනේ පෙනෙන සත්‍ය කියන එක. ඒ කියන්නේ කර්මය කර්මඵලය කියන්නේ පේන සත්‍යයක්. ඒක එදා බුද්ධ කාලීන සමාජයේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නත් කලින් කර්මය කර්මඵලය ගැන කතා කළා. ඒක පෙනෙන සත්‍යයක්.
ඒ පෙනෙන සත්‍යය එදත් බුද්ධ ශාලින සමාජෙත් තිබ්බා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවොත් එක ප්‍රතික්ෂේප කළේ නැහැ. මොකද ඒක තේරෙන්න ඕනේ. කර්මයේ කර්මඵලයේ කියන එක. අතීතයේ මෙහෙම කරපු නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. එදා මෙහෙම වෙච්ච නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. මේක බාර ගන්න ඕනේ. සුකෘත දුක්ඛෘත කර්මඵලයන්ගේ ඵල විපාක ඇත කියන තැන. දැන් මෙතෙන්ට ආපු කෙනාට තමයි බුදුහාමුදුරුවෝ හේතුඵල ධම පෙන්නන්නේ. ඒ කියන්නේ හේවණැල්ල ගැන කතා කර කර හිටියා නම් කෙනෙක් එයා එනවා දැන් ගහ ගැන කතා කරන්න. අන්න ගහ ගැන කතා කරන්න එනවා වගේ තමයි කර්මයේ කර්මඵලයේ කතා කරන එක. අරක නිසා මේක ගහ නිසා තමයි හේවණැල්ල තියෙන්නේ. ගහ නිසා තමයි මේ හේවණැල්ලේ කතාව තියෙන්නේ. හැබැයි ගහ සහ හේවණැල්ල කියන දෙකේම ඇත්ත කතාව. ගහ හේවණැල්ල කියන දෙකම පවතින්නේ ඒ දෙකම ඵලයක් බවට පත් වුණොත් ඒකේ හේතුව බවට පත් වෙන්නේ මූලය කියන තැන. දැන් මූලය කියන එක මේ උපමාව බලන්න මූලය පේන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් මේ සසර ප්‍රශ්න දිහා බැලුවාම අපි අල්ලන්නේත් සංසාර ප්‍රශ්නය මොකක්ද කියන එක විමර්ශනය කරනකොට අපි එතන අල්ලන්නේ හේතුව නෙමෙයි. අපි අල්ලන්නේ හැමතිස්සෙම ඵලය. ඵලය අල්ලගෙනයි අපි කතා කරන්නේ. ඵලය අල්ලන් කතා කළාට කමක් නැහැ. වැඩේ තියෙන්නේ ඵලය තුලින්ම හේතුවට යන්න පාරක් හදාගත්තොත් හරි. හේතුව අල්ලනවා කියන තැනට එනකොට හේතුව කියන තැන විවරණය කරනකොට ඵලය කියන එක නිකම්ම විග්‍රහ වෙනවා. හැබැයි ඵලය තුලින් හේතුව බලන්න ගියොත් ඒ කියන්නේ ඵලයෙන්ම හේතුව බලන්න ගියොත් ආයෙ යහුනේ ඵලයමයි. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. මේකේ අපිට ප්‍රතිපදාව වර්ධින තැනත් එතනමයි. දැන් මේක නොවෙන්න හේතුව කියන තැන මොකද්ද කියන එක හරියට තෝරගන්න නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හොඳට විමර්ශනය කරන්න වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝගේ දේශනාවේ සේලා තෙරණින් වහන්සේගේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ පවා ඒක මේ අනුමත කරන අර්ථය ඒ තමයි නයිදං අත්තක කනම් බිම්බා. මේක මම කළත් නෙමෙයි. නයිදම් පර කතං අගං වෙන කෙනෙක් කළත් නෙමෙයි. මේ අත්බව තෙමේ තමා කළාත් නෙමෙයි. වෙන කෙනෙක් කළත් නෙමෙයි. නයිදං අත්ත කතම් බිම්බං නයිදම් පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුන්ගේ ප්‍රත්‍ය සමவாயෙන් මේක මේ සම්භූතය පහළ වෙනවා. නැත්තම් මේ සතර මහා භූත ක්‍රියාකාරීත්වය නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධයන්ගේ පහළ වීම සිද්ධ වෙනවා. එතකොට හේතුව කියන තැන භාග්‍යවතුන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්නනවා මේ කියලා කිව්වහම අවිද්‍යාව කියන කාරණාව. අවිද්‍යාව කියලා ආයි කියන්නේ නොදන්නාකම. දැන් මෙන්න මේ නොදන්නාකම කියන තැන තියෙන ගැඹුර මොකක්ද? මෙන්න මේක අපි බලන්නට ඕනේ. මේක බලන්න එනකොට භාග්‍යවතුන් වහන්සේ හරිය ලස්සනට පෙන්නනවා නොදන්නාකම මොකද්ද? නොදන්නේ දුක පිළිබඳවයි නොදන්නේ. මොන දුකද? බුදුහාමුදුරුවෝ සත්‍ය යමකේ යමක ප්‍රකරණයේ සත්‍ය යමකේ පෙන්නනවා මෙන්න මෙහෙම. කායික දුක් තබා ඒක අපි හැමෝටම තේරෙනවා. මානසික දුක් තබා ඒකත් තේරෙනවා. කායික දුක් තබා මානසික දුක් තබා සෙස්සාරය දුක්ඛයයි. මේ කියන්නේ මොකද්ද? කායිකත්වයේ තේරෙන දුකත් මානසිකත්වයේ තේරෙන දුකත් එහාට ගියපු තැනකින් තමයි ආර්ය දුක විග්‍රහ කරන්නේ. එතකොට අර මං ඉස්සෙල්ලා කියපු ගහ හේවණැල්ල කතාවට ගත්තොත් කායික දුක් කියන්නේ හරියට හේවණැල්ල වගේ මානසික දුක කියන්නේ හරියට ගහ වගේ ආර්ය දුක කියන්නේ. ඒ කියන්නේ සමස්ත මූලයත් එක්ක එන ආර්ය දුක වගේ තමයි අර කියන ගහේ උදාහරණයෙන් ගත්තොත් මූල දුක කියන තැන. මූලය කියන තැන. මෙන්න මේ මූලය හරියට අල්ලගත්තොත් මූල බීජය කියන එක හරියට අල්ලගත්තොත් බීජය සකස් වෙන්න පුළුවන් හැකියාව මතුමතුත් බීජ පහල කරන්න පුළුවන් හැකියාව තමයි පැවැත්ම සම්බන්ධව අපි ගාව තියෙන හැකියාව. සත්‍යය ගාව තියෙන නොදන්නාකම. කියන්නේ සත්‍යය සමානයි නොදන්නාකම. සත්‍යය සමානයි ගොංකම. මෙන්න මේ ගොංකම මේ නොදන්නාකම ගෙවෙන්න ඕනේ ආලෝකයක්. මේක ඕනේ මේ නොදන්නාකම උපමා කරන්නේ බුදුහාමුදුරුවෝ අවිද්‍යාන්ධකාරයට, මෝහාන්ධකාරයට. මේ අන්ධකාරය දුරු කරන්න පහළ වෙන ආලෝකය තමයි භාග්‍යවතුන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකට සූවිසි අසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා තමයි ඒ தත්ත්වයට සුදුස්සෙක් බවට පත් වෙන්නේ. ආන්ගේ නිසා අපි උන්වහන්සේට කියනවා භාග්‍යවන්තයි කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගන්නකොට උන්වහන්සේගේ ධර්ම විනය පිළිසරණ කරගන්නකොට මේ මූලය සම්බන්ධව පරේෂණය කරන්න උන්වහන්සේ කියනවා අරිය පරේෂණය කරන්න. මහණෙනි ඇස පිළිබඳ පරේෂණය කරන්න. රූපය පිළිබඳ පරේෂණය කරන්න. මේ ඇස රූපයේ ක්‍රියාකාරීත්වය පරේෂණය කරන්න. දැන් මේ පරේෂණය කියලා කියන්නේ ලෝකයේ තුල මිනිස්සු කරන පරේෂණයක් තියෙනවා. ඒ තමයි දැන් ඇහැ සම්බන්ධව මේකේ ස්නායු හොයන එක, මේකේ ක්වොන්ටම් අංශුව දක්වා හොයාගෙන යන එක, මේ උපකරණයේ කෑලි කරලා බලන එක. ඒක ලෝකේ තියෙන එකක්. එතෙන්ට එහා ගියපු විග්‍රහයක් බුද්ධ ශාසනයේ මේ පරියායන් තුල විග්‍රහ කරලා තියෙනවා. මම මේක තේරෙන ටිකක් භාෂාවෙන් කියලා දෙන්නම්. දැන් මේ උපකරණයේ අයිති වෙන්නේ මගේ පින්වතුනි රූපස්කන්ධයට. මේ අද ගොඩක් කට්ටිය මේ කයට පංචස්කන්ධය කියලා කියන එක වැරදිලා. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි
මේ කය අයිති වෙන්නේ රූපයේ රූපස්කන්ධ කියන කොටසට. ඒ කියන්නේ රූපස්කන්ධ කියන කොටසට තමයි මේ කයත් අයිති වෙන්නේ. මේ කය ඇසුරු කරගෙන මේ රූපස්කන්ධය ඇසුරු කරගෙන මේ සතර මහා භූත රූපය ඇසුරු කරගෙන මේ බාහිර පේන රූප කියලා අපි කතා කරන්නේ. කියන්නේ මේ සියලුම රූප සහගතව ඇසුරු වෙන සියලුම රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප කියන සමස්ත රූප ස්වභාවය පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන්නේ තද ගතිය, තේජෝ කියන්නේ උෂ්ණ ගතිය, වායෝ කියන්නේ සැලෙන ගතිය, ආපෝ කියන්නේ වැగిරෙන ගතිය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියන 8 ආකාරයකින් තමයි රුප්පණය වෙලා එන්නේ. මෙන්න මේ නිසා කියනවා රුප්පතිතිකෝ රූපං කියලා. එතකොට ස්කන්ධයේ රූපය කියලා කියන්නේ රුප්පණය වෙන ස්වභාවය. ඒ රුප්පණය වීම කියන කාරණාව තුලමයි වීම දැනවීම සිද්ධ වෙන්නේ. වේදනාව. ඒ තුලම තමයි හඳුනා ගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. නිමිති, ලිංග නිමිති, උද්දේශ ආදී විදිහට මේ විවිධාකාරයෙන් මේක හඳුනා ගන්න විදිහට. මේ හඳුනා ගැනීම තුලම සංස්කරණය සිද්ධ වෙනවා. සංස්කරණය තුලම විඥාණය තුලින් මේක දැනගන්නවා. දැන් මේ ක්‍රියාවලියෙන් තොරව දැන් මෙතන කෙනෙක් දැනගන්නවා කියලා නෙමෙයි විග්‍රහ කරන්නේ. මේ ක්‍රියාවලියයි විග්‍රහ කරන්නේ. එතකොට නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං අදං හේතුන් පටිච්ච සම්භූතං. හේතුන්ගේ ප්‍රත්‍යසමයාවය වීම තුල තමයි මේ කතන්දරය සිද්ධ වෙන්නේ. දැන් මේකේ හොඳට බලන්න මේ අද්දව කියලා අපිට හම්බෙන්නේ විපාකයක්නේ. එතකොට විපාකයේ තුල අපිට හම්බෙන්නේ පෙනීමක්. පෙනීම කියන ක්‍රියාවලිය, ඇසීම කියන ක්‍රියාවලිය, දැනීම කියන ක්‍රියාවලිය, විඳීම කියන ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලියම ඒ ක්‍රියාවලියෙහි ඇත්ත නොදන්නා කම නිසාම මෙතන අපි ගාව හැකියාව තියෙනවා මතුමතුත් පවතින්න පුළුවන් හැකියාව. ඒ හැකියාව නිසාම මෙතන අතහැරෙනකොටම තව තැනකට යන්න. ඒ කියන්නේ මේ පැවැත්ම තුළ මේ භවයේ මනුස්ස භවයේ කියන කාරණාව මේකට අදාළ කර්ම ශක්තිය ඉවර වෙනකොටම තව භවයන් වලට යන්න පුළුවන් හැකියාවක් මෙතන නිර්මාණය වෙනවා. මෙන්න මේක නතර වෙන්න නම් කම්මෝ විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවಂತಿ. මේ විපාකේව මතු කර්මය බවට පත්වෙන එක නතර වෙන්න මෙතන පිරිසිඳ දකින්නට ඕනේ. මොකද්ද පිරිසිඳ දකින්න ඕනේ? රූපේ පිරිසිඳ දකින්න ඕනේ, වේදනාව පිරිසිඳ දකින්න ඕනේ, සංඥාව පිරිසිඳ දකින්න ඕනේ, සංකාරය පිරිසිඳ දකින්න ඕනේ, විඥානය පිරිසිඳ දකින්න ඕනේ. එතකොට රූපේ කියන්නේ රුප්පණය වෙන ස්වභාවය. රුප්පණය වෙනවා. මොකද්ද රුප්පණය වෙනවද? මම මේකට තේරෙන උදාහරණයක් පොප් අප් වීම වගේ එකක්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් අර මේ ටිකක් මේක තේරෙන්න කියන්නම් උදාහරණයක් මතක් කරගන්න. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් පොරි බදිනවා දැකලා තියෙනවා නම් අර තිරිඟු ඇට ටිකක් අර තාච්චියක් වගේ එකකට දාලා ඕකට ගින්දර දානකොට මෙහෙම වෙලා එනවා පිප්පි එනවා මේක පිපි එනවා මේක. අන්න ඒක පොප් අප් වෙනවා. අන්න ඒ හැංගීම බලන්නකො එතන. ඒ ස්වභාවය තව දැකලා තියෙනවා නම් කොකිස් බදිනකොට අර කොකිස් මිශ්‍රණය කොකිස් අච්චු අරගෙන ඉවරලා කොකිස් මේකට දාලා ඉවර වෙලා ඒක අරගෙන මෙහෙම තාච්චියෙන් තිබ්බ ගමන් මල වගේ මෙහෙම විසිරලා එනවා ඒක. මෙන්න රුප්පණය වෙන ස්වභාවය. මෙන්න මේ ස්වභාවය. දැන් මේක තව ගැඹුරුයි. මේ අර්ථය හරි ගැඹුරුයි. භාග්‍යවතුන් වහන්සේ මේ රූපය විග්‍රහ කරනකොට විග්‍රහ කරනවා අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන අජ්ජත් බහිද්ද. ඔය ආදී වශයෙන් 11 ආකාරයකට රූපය විග්‍රහ කරනවා. එතකොට මේ දැන හඳුනා ගන්නවා කියන ක්‍රියාවලියම 11 ආකාරයක සාපේක්ෂක මැනීමක්. ඒ සාපේක්ෂක මැනීම තුළ තමයි රුප්පණය වීම හම්බ වෙන්නේ. ඒ සාපේක්ෂක මැනීම තුළ තමයි වේදනාව හම්බ වෙන්නේ 11 ආකාරයෙන්. එතකොට 11 ආකාරයෙන් රුප්පණය හම්බ වෙනකොට ඒ රුප්පණයම නැවත 11 ආකාරයක් බවට පත් වෙනවා. මේව වෙන් කරන්න බෑ. අඤ්ඤමඤ්ඤ ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ. දැන් මෙන්න මේ ක්‍රියාවලිය තුළ තමයි එක දිගට පවතින කෙනෙක් ගැන අපිට අදහසක් එන්නේ. එක දිගට තියෙන දෙයක් ගැන අපිට අදහසක් එන්නේ. මේ ක්‍රියාවලිය විනිවිද යනකොට තමයි පවතින සුදුසු කෙනෙක් නැහැ කියන අර්ථය. සබ්බේ ධම්මා අනාත්තාති යථාපඤ්ඤාය සත්පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒ කියන්නේ පවතින සුදුසු යමක් තියනවාද කියන ප්‍රශ්නේ අපි තුලින් නැගෙන්න පටන් ගන්න. මෙන්න මෙතෙන්ට එනකොට නිවන් දකින්න කෙනා සම්බන්ධව ඇත්තටම අර්ථයක් විවරණය වෙන්න ගන්නවා. මේ දකින්න කෙනා ගැනම නේද අපි හොයන්න ඕනේ කියන අර්ථය. දැන් මෙතෙන්ට එන්නත් තමන්ට තමන්ව දැනෙන තමන්ව අත්විඳින වැඩපිළිවෙලක් තමන්ගේ ඇත්ත අත්විඳින්නට තමන්ගේ පැත්තේ මොකද තමන්ට ආත්මීය භාවය අපි බැසගෙනමයි ඉන්නේ. නිච්ච සුඛ ආත්ම සංඥාව කියන එකේ අපේ බැහැගෙනමයි තියෙන්නේ. ඒ බැසගෙන තියෙන්නේ ඇයි? අනිච්ච දුක්ඛ අනාත්ත හරියට දන්නේ නැති නිසා.
රූපය අනිච්ච වෙන්නේ කොහොමද? වේදනාව, සංඥාව, සංකාරය, විඥානයේ අනිච්ච ස්වභාවය මොකක්ද කියන එක. දැන් අනිච්ච කියපු ගමන් අපිට ටක් ගන්න ඕනේ නැති වෙලා යන අර්ථය. ඒක වැරදි නෑ. ඒක තියෙනවා අසුතවන්ත සූත්‍රයේ. අශෘතවත් පෘථග්ජනයාගේ විදර්ශනාව කෙසේදයත් සතර මහා භූතයන්ගේ හට ගැනීම, පැවතීම, විනාශ වීම ඒගොල්ලන්ට පේනවා. හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා කියන එක ඒගොල්ලෝ දකිනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සිත, මනස, විඥානීය පටිච්චසමුප්පාදයේ කියන විග්‍රහය මනසේ විනිවිද යනවා. එතකොට ආර්ය ශාසනයේ විදර්ශනාව කියන්නේ ඇති වෙලා නැති වෙලා බලන එකක් නෙමෙයි. අසුතවන්ත සූත්‍රයේ සංයුක්තනිකාය මට මතක හැටියට මේක තියෙන්නේ. දැන් ඇති වෙලා නැති වෙලා යන එකක් බලන්න නම් බුදුහාමුදුරුවෝ ලෝකෙට කියන්නේ ඒ කියන්නේ අත්‍ය ප්‍රත්‍යයෙන් නැති ප්‍රත්‍යයට යන එකක් මිසක් ඇතිවීමෙන් නැතිවීමට යනවා, නැතිවීමෙන් ආයි ඇතිවීමට එන එකක් වෙලා තියෙන්නේ. එතකොට ඇති නැති වෙන ස්වභාවයක් බලන ශාසනයක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ. ඒක ලෝකයේ තියෙන සාපේක්ෂක සත්‍යයක්. ඒක ඇවිල්ලා රිලටිව් ට්‍රූත් එකක්. හැබැයි කෙනෙක් අල්ටිමේට් ට්‍රූත් හොයනවා නම්, පරමාර්ථ සත්‍යය යථාර්ථ අවබෝධය හොයනවා නම්, ආර්ය විනය හොයනවා නම් එයාට සිද්ධ වෙනවා මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින සමස්ත ක්‍රියාවලියම විනිවිද යන තැනකින් ඒ විනිවිද යාම පිනිස කළ යුත්තේ කරන්න. ලෝකයේ තුල ඇතිවීම සහ නැතිවීම කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒක විග්‍රහයක් තියෙනවා ලෝකේ. අශෘතවත් පෘථග්ජනයා සතර මහා භූතයන්ගේ පැනවීම, පැවතීම, නැතිවීම මේක දකිනවා. ඒක පේනවා. ඒක දැනෙනවා. මේක හට අරගෙන විනාශ වෙලා යනවනේ. මේ සියල්ල විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයිනි කියන එක. ඒක හරි. ඒක දැනෙනවා. ඒක දැනෙන නිසා තමයි ඒ සත්‍යයවත් නොදන්නා කෙනෙක්ට අල්ටිමේට් ට්‍රූත් එක නැත්තම් පරමාර්ථ සත්‍ය නැත්තම් ආර්ය විනය කියන තැනට එන්න බැහැ මගේ පිංගුතුනි. එතෙන්ට එන්න ඔය කියන ආර්ය විනය තේරුම් ගන්න අර මට්ටමවත් තේරෙන්න ඕනේ. දැන් ඒකවත් දැනෙන්නේ නැත්තම් කොහොමද මේ කතාව අහුවෙන්නේ? හැබැයි එතන නතර වුණොත්, ඒ කියන්නේ සාපේක්ෂක සත්‍යයක් අල්ලගෙන ඒක පරමාර්ථ සත්‍ය කියලා එතන නතර වුණොත් ඒක පද පරම ස්වභාවයකට යන්නේ. එතකොට උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙయ్య කියන තැනකටවත් එයාට එන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? එයා වචන පද අල්ලගෙන තමන් දන්න සීමාවෙන් නතර වෙලා. තමන් දන්න සීමාවෙන් නතර වුණාම වෙන දේ තමයි එක්කෝ අද ඔය සමාජයේ තියෙන්නේ. අනිච්ච කිව්වම කියනවා සමහරව කැමතිසේ නැහැ. සමහරව කියනවා කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. සමහරව කියනවා අස්තිරයි. ඒගොල්ලෝ ඒ ඔක්කොම අර්ථ හරි. අනිච්ච කියන වචනට ඒ සියලුම අර්ථ හරි. හැබැයි ඒ හැම අර්ථයක්ම මතු පිටකින් නම් අල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ සාපේක්ෂක සත්‍යයකින්ම නම් ඒක අල්ලගෙන තියෙන්නේ. පරමාර්ථ සත්‍ය නැත්තම් ආර්ය විනය කියන තැන ගහැරිලා. ආර්ය විනය කියන තැනට එන්න, ආර්ය විනය ගැඹුර හම්බ වෙන්න ඒ අර්ථ පේන්නත් ඕනේ. ඒක පේන්න ඕනේ. මෙන්න මේක දන්න කෙනාට, මේක දකින්න කෙනාට, ඒ කියන්නේ අර මතු පිටින් දකින්න සත්‍ය, සාපේක්ෂක සත්‍ය කියන එක, ලෝකයේ හට ගැනීම, පැවතීම, නැතිවීම කියන කාරණාව, හට ගන්නා සියල්ල නැති වෙලා යනවා කියන එක. තව අර එකක් තියෙන්නේ, තව අර්ථයක් තියෙනවා, පෙර නොතබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා සිංහලෙන් ගන්න අර්ථය. ඒක වැරදි නෑ. දැන් ඉතුරු නැතුවම නිරුද්ධ වුණොත් ආයි උදා වෙන්න බෑනේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම් ආයි උදා වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ නේ. දැන් මේ හැම මොහොතක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවලු. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි එහෙනම් උතර පොඩ්ඩක් විමර්ශනය කළාම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් ආයි උදා වෙන්න පුළුවන්ද? දැන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන එක මොකද්ද? ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕනේ අවිද්‍යාව. ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕනේ තෘෂ්ණාව. දැන් මේ මොහොතේ අවිද්‍යාව පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුවම මේ මොහොතේ නිරුද්ධ වෙනවා නම් ආයි උදා වෙන්න පුළුවන්ද? අන්න එතන විමසන්න. එතකොට අවිද්‍යාව කියන්නේ එහෙම හටගෙන එහෙම එකපාර එහෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියන තැනට දාන්න බෑ. අවිද්‍යාව කියන්නේ පවතින අර්ථයක්. මොකද අවිද්‍යාව කියන තැන බිඳින්න තමයි භාග්‍යවතුන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන කලන වැට තියෙන්නේ. ඒ කලන වැට තුල තමයි මේක බිඳගෙන යන්න පුළුවන් හැකියාවෙන්. ඒ නිසා තමයි ඔය ප්‍රඥාව විග්‍රහ කරන තැන්වල සූත්‍ර වලට ගියාම මේ හැම තැනකම කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන සතර සෝතාපට්ටිය ඇසුරු වීමම තමයි මේක බිඳගෙන යන්න තියෙන හැකියාව කියන එක. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා බිඳ හරින්න පුළුවන් හැකියාව. දැන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව මෙතනම නිරුද්ධ වෙනවා නම් ආයි අවිද්‍යාව හට ගන්න බෑනේ. දැන් ඔය කියන විදිහට අවිද්‍යාව හට අරගෙන නැවත නිරුද්ධ වෙනවා, ආයි හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියන තැනකින් නම් මේක කතා කරන්නේ. ඒ ආයි කතා කරන්නේ ඇති වෙලා නැති වෙනවා, නැති වෙලා ඇති වෙනවා, ඇති වෙලා නැති වෙනවා, නැති වෙලා ඇති වෙනවා, ඇති වෙලා නැති වෙනවා, නැති වෙලා ඇති වෙනවා. අත්‍ය ප්‍රත්‍යයෙන් නැති ප්‍රත්‍යයට යනවා, නැති ප්‍රත්‍යයෙන් අති ප්‍රත්‍යයට යනවා. ඉතින් ඕක නෙවෙන්නේ ආයි. ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයට මාරු වෙන්න ඕන නිසා ප්‍රත්‍ය විනිවිද ගිහිල්ලා නැහැ. ප්‍රත්‍ය විනිවිද යනවා කියලා තැනට එන්න නම් මෙතන අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියන තැනට ආයිත් තව විදිහට කියනවා නම් හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති වෙන්නේ කොහොමද කියන එකට සමත විදර්ශනා, යුගනද්ද මාර්ගය, ශුෂ්ක විදර්ශනා මාර්ගය අපි හරියට තෝරගන්න ඕනේ. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනවා කියන තැන.
දැන් මෙතෙන්ට එන්න අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ප්‍රතිපදාව මුල් කරගෙන තමන්ගේ මනුස්සකම කියන එක උපරිම දියුණු කරන්න ඕනේ. කොච්චර කොහොම කොහොමත් මනුස්සකම නැති කෙනෙක්ට උත්තරීතර මනුෂ්‍ය ධර්මය අවබෝධ කරන්න බෑ. පවට ලැජ්ජා බය කියන ගුණය අර ආදි බ්‍රහ්මචර්යා පඤ්ඤා සූත්‍රයේ විග්‍රහ කරන අනුමාත්‍ර වරදේ බය දකින්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ පුංචි වැරද්දක් කියන එක තමන්ගේ හදවතට දැනෙන්න ඕනේ. ආපු කාරණාව මොකක්ද කියන එක තමන් කල යුත්තේ මොකක්ද කියන එක තමන්ගේ හදවතට දැනෙන්න ඕනේ. ආවේ නිවනට නම් සත්‍ය අවබෝධයට නම් ඒකට දිවි දෙවණි කළා කැප වෙන්න ඕනේ. ඒකට පුංචි වැරද්දක් සීලේ පදනම හදා ගන්න ඕනේ. පුංචි වැරද්දක් විදිහට දකින්න පුළුවන් නුවණසක් පහල කරගන්න මහන්සි වෙන්න ඕනේ. ආන් එතනට තමන්ගේ කැපවීම තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි පවට ලැජ්ජා බය කියන ගුණයයි මම මේ විග්‍රහ කරන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ අපි හැමෝගෙම දෙන අසරණකම මොකක්ද කියන එක දකින්න පුළුවන් තැනකට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැසුරු කරමින් මේ ලෝකයේ යථාර්ථය, මේ ලෝකයේ තියෙන ආදීනව ස්වභාවය, මේ ලෝකයේ තියෙනා වූ ප්‍රශ්නය මොකක්ද කියන එක පරිශීලනය කරන්නට ඕනේ. ආන් හිතෙන් පරිශීලනය කරගෙන යනකොට තමයි මගේ පිංගුතුනි මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් සති ඉදං හෝති කියන අර්ථය මේ ඇති කල්ලි මෙය වේ කියන එක. කයේ කයානුව බලන්න, වේදනාවේ වේදනානුව බලන්න, චිත්තේ චිත්තයානුව බලන්න, ධර්මයේ ධර්මයානුව බලන්නට පුළුවන් හැකියාව. කායේ කායානුපස්සනා කියන තැනට දාගන්න රූපස්කන්ධය. වේදනාවේ වේදනානුපස්සකය කියන තැනට දාගන්න වේදනාස්කන්ධය. ඊළඟට චිත්තේ චිත්තානුපස්සනා කියන දාගන්න සංකාර සංඥා සහ සංකාරස්කන්ධය. ධර්මයේ ධම්මානුපස්සනා කියන තැනට දාගන්න විඥානස්කන්ධය කියන එක. එතකොට හරියට කායානුපස්සනාව ගත්තොත් කායානුපස්සනාව කියන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම විග්‍රහ වෙන්න ඕන. වේදනානුපස්සනාවට ගියොත් එතනත් එහෙමයි. විචිත්තානුපස්සනාවට ගියොත් එතනත් එහෙමයි. ධම්මානුපස්සනාවට ගියොත් එතනත් එහෙමයි. එතකොට කායානුපස්සනාව විවරණය වෙනකොට ධම්මානුපස්සනාවත් එතන හම්බ වෙන්නට ඕන. මොකද කායානුපස්සනාව වෙනවයි, වේදනානුපස්සනාව වෙනවයි, චිත්තානුපස්සනාව වෙනවයි, ධම්ම ඒක වෙනම නෙමෙයි තියෙන්නේ. එකටමයි විග්‍රහ කරන්නේ. මෙන්න මේ අනුපස්සනාව කයේ කයානුව බලන්න. මේ ඇති කල්හි මේ වෙන්නේ කොහොමද කියන එක බලන කෙනාම තමයි මේ නැති කල්හි. ඒ කියන්නේ අවිද්‍යාව ඇති කල්හිම සසර බලගැන්වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැති වෙනකොට සසර නිරෝධ වෙන්නේ කොහොමද කියන අර්ථය විවරණය වෙන්න ගන්න. මෙන්න මෙතෙන්ට එන්න දුක පරිේශණය කරන්න ඕනේ. මොකද්ද දුක? කායික දුක් තබා, මානසික දුක් තබා, සෙස්සාර්ය දුක්ඛයයි කියන තැන. දැන් සෙස්ස කිව්වහම මෙතන කියන්නේ ආර්ය දුක්ඛය කිව්වහම මේ සංසාර රිය බලගැන්වෙන දුක මොකද්ද? සසර රිය බලගැන්වෙන දුක තමයි සංඛාර දුක්ඛය කියන එක. මේ සියලු සංස්කරණයෝ රූපං රූපත්තාය අபிසංකරෝති සංඛාරා, වේදනාව වේදනත්තාය අபிසංකරෝති සංඛාරා, සංඥා සංඤත්තාය අபிසංකරෝති සංඛාරා, සංඛාරා සංඛාරත්තාය අபிසංකරෝති සංඛාරා, විඥානා විඥානත්තාය අபிසංකරෝති සංඛාරා. මොකද්ද මේ කියන්නේ? සංස්කරණයම අபிසංස්කරණය වෙනවා හැමතිස්සෙම. ඒ කියන්නේ අර කොස් ඇටෙන් කොස් බීජයෙන් ගහ හටගෙන ඒකෙන්ම නැවත බීජයක් හට ගන්නවා වගේ අන්න බීජේම මතුමතුත් පවතින්න පුළුවන් හැකියාව තියෙන නිසා මතුමතුත් පැටව ගහන වැඩපිළිවෙල සිද්ධ වෙනවා. මෙන්න මේ විඥානයේ නැමැති පැටව ගහන වැඩපිළිවෙල නතර කරන්න බෑ. නතර වෙන්න මේ බීජය ඇත්ත දකින්නට ඕනේ. බීජය ඇත්ත දකින්නවා කියන දැනට එනකොට පුණ්‍යාකාරයෙන් වේවා පාපාකාරයෙන් වේවා සසර සකස් වෙන්නේ කොහොමද කියන එක. සකස් වීම තුල තමයි අපිට පුණ්‍ය පාප වැඩපිළිවෙලක් නිර්මාණය වෙන්නේ. ඒක තේරුම් ගන්න. විඥාණය පුණ්‍ය සහගත වෙනකොට පුණ්‍ය බීජ පහළ වෙනවා. විඥාණය පාප සහගත වෙනකොට පාප බීජ පහළ වෙනවා. ඒ බීජෙම ආයි පුණ්‍ය බීජෙම පුණ්‍ය විඥාණය බවට පත් වෙනවා. පුණ්‍ය පාප බීජෙම පාප විඥාණය බවට පත් වෙනවා. එතකොට මේ විදිහට මේ භව ක්‍රියාකාරීත්වය අපිට මේකට ලස්සන වචනයක් දෙන්න පුළුවන් භව තෘෂ්ණාව කියන එක. බුදුහාමුදුරුවෝ තණ්හාව උපමා කරන්නේ වඩුවාට. ක්‍රියේට් ඇවිල්ලා වඩුවා. ඒ වඩුවා තමයි ඔක ලස්සන ඉංග්‍රීසි කියමනක් තියෙනවා. The God creator of the world but you can't assign God as a person. God තමයි ලෝකෙම වන්නේ. හැබැයි එයාව person කෙනෙක් විදිහට දකින්න බෑ. ඒක ඉංග්‍රීසියෙන් තියෙන ලස්සන කියමනක්. දෙවියන් වහන්සේ තමයි ලෝකෙම වන්නේ. හැබැයි මවන කෙනාව person කෙනෙක් විදිහට දකින්න බෑ කියලා කියනවා. දැන් එතකොට පොඩ්ඩක් බලන්න person කෙනෙක් විදිහට දකින්න බැරි නම් මෙතන ක්‍රියාවලියක් කියන තැනට නේද මේ කාරණාව තියෙන්නේ. දැන් ඔය මේක තේරුම් ගන්න බැරි. ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් යථාර්ථය යථාභූත ඥාන දර්ශනය යථා අවබෝධය නොමැතිකම නිසාමනේ මේ දෙයියට ඕක දාන්නේ. දැන් කෙනෙක්ට යථාබෝධය කියන තැන හරියට එනවා නම් දෙවියන් වහන්සේ කියන මුලාව අයින් වෙලා යනවනේ. දෙවියෙක් මේක මවනවා කියන නිර්මාණාත්මකවාදය අයින් වෙලා යනවා. ගොංකම නිසාමයි, අවිද්‍යාව නිසාමයි, තෘෂ්ණාව නිසාමයි මේක වෙන්නේ කියන තැනට එන්න ගන්නවා. එතෙන්ට එනකොට භාග්‍යවතුන් වහන්සේවම පිළිසරණ කරගෙන, තෙරුවනම පිළිසරණ කරගෙන මේ ප්‍රශ්නේ විනිවිද යන්න පටන් ගන්නවා. දැන් මෙතෙන්ට එන්න දැන් ඒකනේ බුදුහාමුදුරන් කාලෙත් නිර්මාණාත්මකව හොඳටම තිබ්බා. ඒ කාලේ කෙලින්ම අදට වැඩිය කෝලහලය.
බුදුරජාණන් වහන්සේ කාලේ මේ ඇත්ත නොදන්නාකම යථාබෝධය විවරණය කරගන්න බැරිකම නිසාම විවිධ මතවාදත් එක්ක ඝට්ටණය වෙච්ච සමාජයක් එදා බුද්ධ කාලීන සමාජය කියලා කියන එක මධ්‍ය දේශයේ පුරාවට මේ ඒ කෝලහලය තිබ්බා. එතකොට ඒ සමස්ත කෝලහලයටම උත්තරේ දුන්න බුදුහාමුදුරුවෝ. හැබැයි තේරුණේ බොහොම අල්ප පිරිසකට විතරයි. ඒකයි විශේෂත්වය. මොකද භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරපු භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව කියනවා කියන එක අදහස හදවතින් විශ්වාස කරපු පිරිස තමයි මේ කතාව අල්ලගත්තේ. උන්වහන්සේට වැරදිලා නැහැ කියන එක පිළිගත්ත පිරිසට. ඔය කොච්චර කොහොමකවත් ඕගොල්ලෝ සද්ධානුසාරී වුණත් ප්‍රඥානුසාරී වුණත් ඔය මොනානුසාරී වුණත් බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ නැතුව මේ ගමන යන්න බෑ මගේ පින්වතුනි. බුද්ධ කියන තථාගත කියන බුදුරජාණන් වහන්සේ පුද්ගලත්වයෙන් ඇසුරු කරන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ සම්බන්ධව අදහසක් ගන්න බෑ. හැබැයි බුද්ධ කියන ගුණය දකින්න මහන්සි වුණොත් බුදුරජාණන් වහන්සේගේ ගුණානුභෝධය දකින්න මහන්සි වුණොත් අන්න එතන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඇත්තටම මගේ බුදුහාමුදුරුවෝ මේ කතාව ගැඹුරින් කියලා. ඒක අර ලෝකයේ තියෙන මූණිච්චාවට එහා ගිහිල්ලා අමූලිකා සද්ධාාවක් කියන තැනට. ඒ කියන්නේ ඇත්තටම මේ කතාව හරියටම කියපු උත්තමයා භාග්‍යවතුන් වහන්සේ කියන එක. ඒ විශ්වාසය එනකොට ඒ විශ්වාසය තුලින්ම ධර්මයේ බලනකොට අන්න ලැබෙන ආකාරවතී සද්ධාව. ඒක එහෙමයි අමූලිකා සද්ධාවෙන් ආකාරවතී සද්ධාවට. නැත්තම් දැන් අද කියනනේ අමූලිකා සද්ධාව කියන්නේ මෝඩ සද්ධාව. ඔව්. ආකාරවතී සද්ධාවට සාපේක්ෂව අමූලිකාව කියන්නේ මෝඩකමක් තමයි. මොකද අමූලිකාවේ ඉන්න කෙනා ඒක නැති වෙන්නත් පුළුවන් එයාට. බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි අනිත් අයත් මේක කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි අනිත් ඔය ශාස්ත්‍රූරුත් නිගණ්ඨනාථ පුත්තත් ඒ කතාවම තමයි කියන්නේ. ඊට පස්සේ මක්කලිගෝසාලත් ඒ කතාවම තමයි කියන්නේ. පවුතකච්චායනත් ඒ කතාවම තමයි තියෙන්නේ. ඒගොල්ලොත් මේ බුදුහාමුදුරුවෝ කියන නිවනම තමයි කියන්නේ කියන එක. එතෙන්ට යන්න පුළුවන්. අමූලිකා සද්ධාව තියෙන කෙනාට ඒක වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් ඉන්නව නෑ මට තාම සත්‍ය තේරිලා නෑ. මට ජීවිත අවබෝධය යථාභූත ඥාන දර්ශනය ලැබිලා නෑ. නමුත් මගේ බුදුහාමුදුරන්ට වැරදිලා නෑ. අන්න අමූලිකා සද්ධාවේ ස්වභාවය. මගේ බුදුහාමුදුරුවෝ හරියට මේ කතාව කියලා තියෙනවා. අන්න අමූලිකා සද්ධාවේ ස්වභාවය. එයා ඒ විශ්වාසයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ බලනවා. හොඳම උදාහරණය වක්කලි හාමුදුරුවෝ. බුදුහාමුදුරන්ට පුදුම ගෞරවයක් නේ තිබ්බේ. ඒ ගෞරවය වැඩි නිසාම තමයි කියන දේ ඇහුවේ. ඒ නිසා තමයි මම කියන්නේ බුදුහාමුදුරන්ට ගෞරවයයි ඕනේ. බුදුහාමුදුරුවෝ අදහන එක නෙමෙයි බුදුහාමුදුරන්ට ගෞරවයයි ඕනේ. ඒ ගෞරවය තුල සත්‍ය අවබෝධ වෙනකොට කොහොමත් අදහන තැනට ඇවිල්ලා තමයි අදහනවා කියලා කියන්නේ අර මම මේ කියන්නේ අර යදිනවා කියන අර්ථයෙන් නෙමෙයි මෙතන අදහනවා කියන්නේ. ඇත්තටම මගේ ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ කියන තැනට එනවා. මගේ ගුරුවරයා මට මේ සසරේ වැරද්ද මේ ප්‍රශ්නේ පෙන්නලා දීපු මහා උත්තමයා ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාන. අන්නේ හැඟීමට එනවා. ඒ හැඟීම තීව්‍ර වෙන්න අපි විශ්වාස කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේව. විශ්වාස කරන්නේ මේ බෝධිය. විශ්වාස කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේව. විශ්වාස කරන්න තථාගතයන් වහන්සේගේ ධර්මය. ඒ විශ්වාසය තුලින්ම බණපදේ අහගෙන යන්න. එතකොට ක්‍රමානුකූලව මේ හැඟීම ටික ටික තෝකන් කණේ පොඩ දැනේවි. මේකයි මම හැමදාම කෑග ගහ කියන්න try කරන්නේ toy අර්ථයම තමයි මේකේ අනුපූර්වයි මේ ප්‍රතිපදාව. ලෞකික සම්මාදිට්ඨියේ හැම අංගයක්ම දසවස්තුක සම්මාදිට්ඨියේ හැම අංගයක්ම නිවන් මඟ. දසවස්තුක සම්මාදිට්ඨියේ දීමේ විපාක ඇත කියන. කියන්නේ දානීය විපාක ඇත කියන තැන. ඔය දානීය අතර අග්‍රම දානය තමයි සංඝයාට දෙන දානය. සංඝයා වැසුරු කරගෙන සංඝයාගේ ගුණය අරමුණු කරගෙන සංඝයා උදෙසා දන් දෙනවා කියන තැනට එනකොට ඒ සංඝයාගෙන් ලැබෙන මහා දායාදය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට දන් දෙනවා කියන තැන තියෙන මහා දායාදය තමයි සංඝයා වැසුරු කරගෙන නිවන් මඟ පූර්ණේ කරගන්න ලැබෙන හැකියාව. සංඝයා තමයි සංඝයාගේ ඇසුරේ ඉන්නකොට තමයි අපිට පින්කමකට හරි පිනෙහි දක්ෂ වෙන්නත් ඒ වගේම තමයි සත්‍ය අවබෝධයටත් වට පරිසරය හම්බ වෙන්නේ. ඒ නිසා තමයි අනාගත කාලයේ පහළ වන කාසාව කණ්ඨක භික්ෂුවත් මගේ ශාසනය නියෝජනය කරන සංඝයා ඒ පිරිසට දන් දෙන්න කියන කාරණාව. ඒ පිරිසට සංඝ සංඥාවෙන් දන් දෙන්න කියන අර්ථය විග්‍රහ කරන්නේ. දැන් ඒ දානේ වළඳලා ඉවරලා කවුරු හරි සංඝයා වහන්සේ කෙනෙක් අද ඉන්න කවුරුම හරි සංඝයා වහන්සේ කෙනෙක් තමන්ගේ ජීවිතේ වරද්ද ගත්තොත් තමන් දන්නේම නැතුව පාපයට බර වෙලා ගියොත් ඒක ඒ ස්වාමින් වහන්සේගේ පෞද්ගලික ප්‍රශ්නයක් මිසක් බුද්ධ ආදී ආරෝත්තමයන්ගෙන් එන මහා සංඝරත්නයේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ පිටුතුයි. ඒක නිසා තමයි සංඝයා විවේචනය කරන්න යන්න එපා කියලාත් කියන්නේ. අද කවුරු හරි පුද්ගලික හාමුදුරුව කෙනෙක්ගේ පුද්ගලික වැරද්දක් දැකලා ඒකේ ඒ හාමුදුරුවගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒක දැකලා සංඝ ශාසනය විවේචනය කරන්න යන්න එපා. ඉතාම සෝචනීය තත්ත්වයක් ඒක. දැන් හිතන්නකෝ ඒ පාසලයි B පාසලයි කියලා හිතන්නකෝ. ඒ පාසලේ දරුවෙක් වැරද්දක් කරනවා. ඒ වැරද්ද කළාම ඒ කියන පාසලේ දරුවා ඒ වැරද්ද කරපු පාසලටම අනිත් පාසල් වලින් පහර ගහනවා කියලා හිතමුකෝ. දැන් එක ළමයෙක් කරපු වැරද්දකට මුළු පාසලටම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සංඝ සංස්ථාව සංඝ පාසල නැත්තම් මේ සංඝයා වැඩ ඉන්නවා කියන සංඝ ශාසනය තුල එක හාමුදුරුව කෙනෙක් එක පිස්සුවක් කළොත් එක වැරද්දක් කළොත් ඒ වැරද්දට මුළු සංඝ ශාසනයටම බැනුම් අහන්න වෙනවා. ඒක ගෙවන්න වෙනවා අර හාමුදුරුවන්ටත්. ඒකයි මේකේ තියෙන භයානකකම.
ඒ නිසා තමයි ඔතන ඉන්නවට වැඩිය මෙතන ඉන්න එක අමාරුයි කියලා කියන්නේ. සංඝයා කෙනෙක් විදිහට මේ සිවුරක් දරාගෙන ඉන්න එක ඇත්තටම අමාරුයි. ඒ අර්ථයෙන් ගමේ පන්සලේ වේවා ආරණ්‍ය වේවා ඔබ දකින්න මහා සංඝරත්නයට ගරහන්න යන්න එපා. උන්වහන්සේලා රැක බලා ගන්න. උන්වහන්සේලාගේ අඩුපාඩුවක් දැක්කොත් ප්‍රඥාවන්ත උපාසකයෙක් විදිහට ඔබට පේනවා නම් මෙතන අඩුවක් තියෙනවා මේ ස්වාමින් වහන්සේත් උන්වහන්සේට අනර්ථයක් කරගන්නමින් ඉන්නේ කියලා ගිහිල්ලා ගෞරවයෙන් එක කියලා දෙන්න. අනකරණාර්ථය නෙමෙයි ඕයි සංඝයා ඕයි මෙන්න මේව හදා ගන්නවා කියලා තර කරලා නෙමෙයි මගේ පින්වතුනි. අවසරයි ලෝක හාමුදුරනේ අවසරයි හාමුදුරනේ ඔබ වහන්සේලාගේ මෙන්න මෙහෙම අඩුපාඩුවක් තියෙනවා ඒක පේනවා ඒක හොඳ නෑ නේද? එච්චරයි. කියලා එන්න. එහෙම පෙන්නුවාම ඇති. හදා ගන්න ඕන හදා ගන්න එක ඒක උන්වහන්සේලාගේ වැඩක්. කාටවත් කාවත් පිරිසිදු කරන්න බෑ. ඊළඟට සංඝයාගේ පිරිසුදු භාවය ඇති කරගන්න සංඝ සභා තියෙනවා. විනය කර්ම ක්‍රම තියෙනවා. ඒව මේ සංඝයා වහන්සේලා අතර තියෙනවා. ඒක නිසා ගිහි වෙච්ච ඔබ සංඝයා වහන්සේලාව හදන්න යන්න එපා. සංඝයාට සංඝයා විසින් හැදෙන්න පරිසරය හදලා දෙන්න. එහෙමයි නැනවත් ප්‍රඥාවන්ත උපාසක උපාසිකාව. දැන් එතෙන්ට එන්නත් උපාසක උපාසිකා ගුණයක්වත් තේරලා තියෙන්නේ බෑ. ඒක තේරෙන්න හොඳට බණ අහන්න. උපාසක උපාසක චරිත කතා කියවන්න. ඒවා අහන්න. ඒවා විමසන්න. ආන්ගේ විමසීම තුළ ඒ ඉවසීම තුළ මේ ගමන අරයි යන්න හිමීට ඉස්සරහට. එහෙනම් මගේ පින්වතුනි හොඳට තෝරගන්න සංඝ ශාසනය පටලව ගන්න එපා. මොකද සංඝයාට නැඹුරු වීමම තමයි සත්‍ය අවබෝධයට යන්න මාර්ගය විවරණය වෙන්නේ. සංඝයාගේ පෞද්ගලික අඩුපාඩු බල යන ගමනක් නෙමෙයි ඒක. මොකද පුද්ගලයාගේ අඩුපාඩු අපිට බලලා ඉවර කරන්න බෑනේ මගේ පින්වතුනි. අපිට පුළුවන් කෙලෙස් ප්‍රශ්නය හොයන්න විතරයි. ඒතකොට සංඝයා වහන්සේ කෙනෙක් වේවා, පාලකයෙක් වේවා, රටවැසියෙක් වේවා, පුරවැසියෙක් වේවා හැමෝම ඉන්නේ කෙලෙස් ප්‍රශ්නේ කියන තැන. සියලුම දෙනා ගාව තියෙන කෙලෙස් ප්‍රශ්නය කියන එක අඳුනගන්න. ඒක අඳුනගෙන සංඝ ගුණය මතු වෙන්න කෙලෙස් ප්‍රශ්නයම විසඳ ගන්න මහන්සි වෙන්න. අන්න අනුත්තර පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් වීම පිණිස ඔබ ඔබගේ පැත්තෙන් වට පරිසරය සකස් කරගන්න. අන්නේ අනුත්තර පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් වීම කියන තැනට ඔබ මහන්සි වෙනවා නම් හරියට දැන් අපි ගාව තියෙන ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බර වෙච්ච පාප ශ්‍රේෂ්ඨයක්. මෙන්න මේ පාප ශ්‍රේෂ්ඨය දැන් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කියන ගුණය මතු වෙන පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් බවට පත් කරගන්න. අන්න කෙත පුණ්‍ය කරගන්න. සමනන්තරය පුණ්‍යවන්ත කරගන්න. මේ පරිසරය පුණ්‍යවන්ත කරගන්න. මේක පුණ්‍යවන්ත වෙනකොට යහපත් වෙනකොට පුණ්‍යවන්ත වෙනකොට ආර්ය බීජය සද්ධා බීජය පැල කරන්න විතරයි ඕනේ. තියන්න විතරයි ඕනේ මේක දලු දානවා. හැබැයි අපේ කෙත නිසරුයි නම් අපේ කෙත බොල් නම් අපි කොච්චර ආර්ය බීජය තියලා පැල කරන්න හැදුවත් මේක පැලවෙන්නේ නැහැ. මේක එතනම කුණු වෙනවා. ඒක නිසා මගේ පින්වතුන්ලා හොඳට තෝරගන්න අනුපූර්ව ප්‍රතිපදාව තුළ පරිසරය සත්පුරුෂ වෙන්නට ඕනේ. සත්පුරුෂ ගුණ වැඩෙන්න ඕනේ. පුද්ගලයන්ගේ අගුණ දැක පහර ගහන මානසිකත්වයක නම් ඔබ ඉන්නේ. ඔබගේ පුණ්‍ය ශ්‍රේෂ්ඨය පාප ශ්‍රේෂ්ඨය. ඔබගේ පාප ශ්‍රේෂ්ඨය දැන් පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් බවට පත් කරගන්න. ඒ කියන්නේ ලෝභයට බර වෙන, ද්වේෂයට බර වෙන, මෝහයට බර වෙන, අවිද්‍යාවටම බර වෙලා තියෙන මේ වැඩපිළිවෙලෙන් එතර වෙන්නට ඔබ දැන් ආයාසයෙන් කැප වෙන්න. ඒ උදෙසා දානය નિરાයාස වෙන තැනකට එන්න. සීලය નિરાයාස කරගන්න, භාවනාව નિરાයාස කරගන්න. කොටින්ම කිව්වොත් දානය කියන පුණ්‍ය ශ්‍රේෂ්ඨය, සීලය කියන පුණ්‍ය ශ්‍රේෂ්ඨය, භාවනාව කියන පුණ්‍ය ශ්‍රේෂ්ඨයට අයිති මෙන්න මේ ටික. දානය කියන තැනට දාගන්න දාන පාරමිතාව, සීලය කියන තැනට දාගන්න සීල පාරමිතාව, භාවනාව කියන තැනට ඊතුරු පාරමිතා 8 දාගන්න. මොනවද පාරමිතාව? නෙක්ඛම්ම, කන්ති, අදිඨාන, ප්‍රඥා, විරිය, සච්ච, මෙත්තා, උපේක්ඛා කියන ඊතුරු 8 දාගන්න භාවනාවට. එතකොට දානය තුලින් සීලයත් භාවනාවත්, සීලය තුලින් දානයත් භාවනාවත්, භාවනාව තුලින් දානයත් සීලයත් වැඩෙන විදිහටම දාන සීල භාවනාව හුස්ම වගේ කරගන්න මහන්සි වෙන්න. මොකද දානයක් දෙනවා කියන තැනට එනකොට සීලය තියෙනවා, නෙක්ඛම්මය තියෙනවා, අදිෂ්ඨානය තියෙනවා. ඔය ඔක්කොම ටික ඔය ගුණයත් එක්ක වැඩෙනවා. ඒක නිසා තමයි සුමනාවනි දන් දිය යුතුයමය, පින්කල යුතුයමය, දෙවියෝහුඩද, පැවිදිහුඩද, මනුස්සෝහුඩද පින උපකාර වෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. එතකොට සසරේ පවතින්නත් සසරින් එතර වෙන්නත් තියෙන සේම් එනර්ජි එක, එකම එනර්ජි එක තමයි පුණ්‍ය ශක්තිය කියන එක. පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරන කෙනා තමයි තීරණය කරගන්න ඕනේ. ඒක තීරණයක්. සසරේ මම පවතිනවද නවතිනවද කියන එක. ඕක තිනවා කුද්දක නිකායේ එක තැනක යමෙක් පින්කම් කර පිනෙහිම යෙදී පිනම බලවත් කරමින් මතු පැවැත්ම පතනවා නම් මම ඒක වර්ණනා කරන්නේ නැහැ. මතු සුගතිය හෝ පතනවා නම් ඒක වර්ණනා කරන්නේ. හැබැයි යමෙක් පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරමින් සසර නතර වීම පිණිස කැප වෙනවාද? දානාදී, සීලාදී, භාවනාදී ගුණධර්ම පුරනවා නම් ඊතර වීම පිණිස, නතර වීම පිණිස මම යාව වර්ණනා කරනවා කියලා. ඒතකොට හොඳට මතක තියාගන්න මාරදිව්‍ය පුත්‍රයා කියන කෙනා මේ සප්තකාම ස්වර්ගයට අධිපති වෙලා ඉන්න මාරදිව්‍ය පුත්‍රයා ඒ මාර පදවියට ගිය දසපාරමිතා සම්පූර්ණ කළා. එතකොට එයාගේ එනර්ජි එක ලේසි පහසු එනර්ජි එකක් නෙමෙයි. ඒකත් එක්ක හැප්පෙන්න නම් අනිවාර්යයෙන්ම පාරමී 10 සම්පූර්ණ කරන්න මහන්සි වෙන්න ඕනේ.
ඒ 10 මහන්සියෙන් සම්පූර්ණ කරන කෙනාට තමයි මාර ධර්මතාවය සමතික්‍රමණය කරන්න පුළුවන් හැකියාවක් එන්නේ. ඒක ආයාසයෙන් කෙරෙන්න ඕනේ වැඩක්. ඒක තමන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕනේ වැඩක්. ඒ වැඩේට බැහැලා ධර්මය අහගෙන යනකොට පාරමිතාව සම්පූර්ණ වෙනකොටම මාර්ගයේ નિરાයාස වෙන්න පටන් ගන්නවා. ඒ નિરાයාසය තුලම નિરાයාස අවබෝධය පූර්ණ වෙනවා. එදාට කියනවා රහත් වෙනවා කියලා. එතකොට රහතන් වහන්සේ වීම පිණිස රහත් වෙන්නත් දසමාර කවුද මාර දිව්‍ය පුත්‍රයා වෙන්නත් මාර දිව්‍ය පුත්‍ර පදවියට යන්නත් රහත් ඵල අවබෝධයට යන්නත් තියෙන සේම් එනර්ජි එකක්. එතකොට මාර දිව්‍ය පුත්‍රයාට දසපාරමිතාව සම්පූර්ණ කරනකොට ලෝතුරු බුද්ධ රාජ්‍ය පහල කරන්න පාරමී උපපාරමී සම පාරමී උපපාරමී පරමත්ත පාරමිතා කියන සමතිස් පාරමිතා පුරපු බුදුහාමුදුරුවෝ මුල් වෙනවා. ඒ නිසා තමයි දැන් අපි ඉන්නේ කොහොමද මායя සරණ ගිහිල්ලානේ. මොකද ඇහැ මාර ධර්මයක්, රූපය මාර ධර්මයක්, චක්කු විඥානය මාර ධර්මයක්. මායяගේ ධර්ම ටිකට අහු වෙලාමයි අපි ඉන්නේ. මේ මාර ධර්මතාවයේ තියෙන වැරද්ද පෙන්වන්න තමයි ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ මායяව හමාර කරලා දාන්න, මායяව විනාශ කරලා දාන්න. ආන්ගේ මායяව විනාශ කරන මාර ධර්මතාවයෙන්ම නිදහස් වෙන නුවදයි නිරෝධ ඥානය කියලා කියන්නේ. චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මෙතෙන්ට එන්න මේ අරතයට එන්න අර ගුණය පුරන්න ඕනේ නැත්තම් මේක කරන්න බෑ. ඒක නිසා දානීය හුස්ම වගේ වෙන්න ඕනේ, සීලය හුස්ම වගේ වෙන්න ඕනේ, භාවනාව හුස්ම වගේ වෙන්න ඕනේ. පාරමී 10ම පිරෙන විදිහටම ඔබගේ පැත්තෙන් ප්‍රතිපදාව ඔබ ආයාසයෙන් සකස් කරගන්න ඕනේ. ඒ ආයාස කර ප්‍රතිපදාව තුළ ඒක ආයාසයෙන් පුරණ කෙනා, මේ ගුණ 10 පුරණ කෙනා දැන් බණ ටික අහන්න ඕනේ නිරන්තර. කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයාට නැමී ඉන්නකොට, ධර්මයට නැමී ඉන්නකොට තමයි ප්‍රඥාව පහළ වෙන්න පටන් ගන්නේ. එතකොට තමන්ගේ අතේ තමයි තීරණය තියෙන්නේ මම සසර පවතිනවද සසර නවත්තනවාද කියන එක. ඒක සසර නවත්තනවාද කියන තැනටත් සසර පවත්වනවාද කියන තැනටත් තීරණය ගන්න හැකියාව වෙන්නත් තමන්ට පිං තියෙන්න ඕනේ. ඒ අර්ථයෙන් තමයි පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරන්න කියලා කියන්නේ. ඒ නිසා පුංචි දේ දීමේ වටිනාකම තේරුම් ගන්නට, දානයේ අවබෝධය, දානය කියන එක අවබෝධයෙන් කරන්න දක්ෂ වෙන්න, සීලය අවබෝධයෙන් කරන්න, භාවනාව අවබෝධයෙන් කරන්න දක්ෂ වෙන තැනකට නිරන්තර කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධම්ම ශ්‍රවණය කියන වැඩපිළිවෙලට බහින්න. ඔන්න ඔතෙන්ට එනකොට නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති කියන අර්ථය විවරණය වෙන්න ගනි. මේවා ඔක්කොම පාලි පාඩනේ මගේ පින්වතුනි, මේ ඔක්කොම වචනනේ. වචන අමතක වේවා, අදහසම වැටහෙවා. වචන අමතක වේවා, අදහසම වැටහෙවා. වචන අමතක වේවා, අදහසම වැටහෙවා. විමුක්තිය හොයන, සත්‍ය හොයන, නිවන හොයන, එතරවීම හොයන කවුරු හරි කෙනෙක් මේ බණපදේ අහනවා නම් ඒ ඇත්තන්ට අදිෂ්ඨාන කරනවා වචන අමතක වේවා, අදහසම වැටහෙවා. මේක හොයන්නේ නැති කට්ටියට කියලා වැඩක් නැහැ. සත්‍ය හොයන්නේ නැති අයට ඇත්තටම කියලා වැඩක් නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ගේ ස්වභාවය තුළ ඇතුලේ හිඩින් ප්ලෑන් එකක් තියෙන. ඒ කියන්නේ මට මේකේ ඉන්න ඕනේ. ඉන්න ගමන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිවන් දකින්න කියලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන නිසා හරි නිවන හොයාගෙන ඉනවනම් ඇත්තටම වැඩක් නැහැ. එහෙම හරි හොයනවනම් හොඳයි, නරක නැහැ. නමුත් අවංකව එන්න ඕනේ නෑ මේක ඉවර කරගන්න ඕනේ කියන අර්ථය. ඔය සමහර අම්මලා මම දැකලා තියෙනවා ඇවිල්ලා කියනවා අනේ හාමුදුරුවනේ මට තවත් මේක යන්න බෑ. මේක ඉවර කරගන්න ඕනේ කියලා මට කියනවා ඉතින්. හැබැයි එතනින් එහාට කතා කරන්න කැමති නෑ. එළි වෙනකන් හරි කතා කරමුද, සාකච්ඡා කරමුද? මේක පැය දෙක තුනක් නෙමෙයි 10ක් 15ක් හරි කතා කරමුද? ඒකට වෙලාව නැහැ. ඇයි? ඉක්මනට ගෙදර යන්න එපා හාමුදුරනේ, වැඩ තියෙනවනේ. අරයාගේ වැඩ තියෙනවා, මෙයාගේ වැඩ තියෙනවා, අරව තියෙනවා, මේව තියෙනවා. ඒ කියන්නේ තමන්ට ඇත්තටම ඕනේ. දැන් ඔක බුදුහාමුදුරුවෝ කියනවානේ යමෙක්ට සක්කාය දිට්ඨිය දුරු කරගන්න කවුරු හරි උදව් කරනවා නම් හිස ගිනි ගත්තක ඔය ගිනි නිවනස ඒකට මහන්සි වෙන්න කියලා. වැඩේ තියෙන්නේ එහෙමවත් ඒක අහගන්න අපිට හේතු නැත්තම්, ඒ කියන්නේ ඒ හේතු නැත්තේ ඇයි? ඒ හේතු නැත්තේ මගේ පින්වතුනි පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් නැති නිසා. පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් වෙනකොට තමයි කියන බණපදයක් හරි එක තැනක ඉඳගෙන අහගන්න පුළුවන් හැකියාවක් එන්නේ. මේක විමසන්න පුළුවන් හැකියාවක් එන්නේ. ඒක නිසා ෂෝට් කට් හොයන්න යන්න එපා නිවන් මාර්ගට. ෂෝට් කට් කරලා මේක කරන්න බෑ. ෂෝට් කට් හොයන හැමෝම අනාථ වෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්නෙම වරද්දාගත්ත මෝඩ් එකක. නිවන කියලා ඒගොල්ලෝ යන්නේ ආයි පුරුද්දකට, ඇක්ෂන් එකකට යන්නේ. බොහොම පැහැදිලිව තියෙනවා වත පුරන්නේ සිල් පුරයි, සිල් පුරන්නේ සමාධි පුරයි, සමාධි පුරන්නේ ප්‍රඥා පුරයි කියලා. ඒකට වත කිව්වහම ආගන්තුක වත තියෙනවා, ගමික වත තියෙනවා, වැසිකිලි කෙසිකිලි වත තියෙනවා. මේ එදිනදා ජීවිතයේ වත්පිළිවෙත් ටික මේ විග්‍රහ කරන්නේ. අපි එදිනදා ජීවිතයේ කරන වැඩ පිළිවෙල දැන් මේක පුරුද්දට කරන්නත් පුළුවන්. කෙනෙක්ට බිම අතු ගන්නවා කියන එක පුරුද්දෙන් අතු ගන්නත් පුළුවන්. ඒක සිහියෙන් හදවතින් කරන්නත් පුළුවන්. වැසිකිලි කෙසිකිලි හොදනවා කියන එක පුරුද්දෙන් කරන්නත් පුළුවන්. ඒක හදවතින් කරන්නත් පුළුවන්. සිහියෙන් කරන්න පුළුවන්. හරියට මේ වැසිකිලියේ තියෙන කුණු ටික ભેදිලා යනවා වගේ මගේ හිතත් පිරිසුදු වේවා කියන හැඟීමෙන්. ඒ වගේ අර ඊගෝ එක, ඒකීයත්වය, ස්වකීයත්වය, මමත්වයේ ගෙවෙන විදිහට වත පුරන්න ඕනේ.
අන්න වත පුරණ කෙනාට තමයි සීලය, සමාධිය, ප්‍රඥාව හරියටම අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ එහෙම්මමයි. ඒව වෙනස් කරන්න කාටවත් බෑ. අද කවුරුහරි සීල සමාධි ප්‍රඥා අයින් කරලා නිවන හොයනවා නම් ඒ හොයන්නේ දාර්ශනික ශූන්‍යතාව සහ වරද්දගත ශූන්‍යතාවක්ම තමයි. ඒක නිසා අර්ථ ධර්ම හොඳට බලන්න. බුදුහාමුදුරගේ ශාසනය වරද්ද ගන්න එපා. ශාසනය වරද්ද ගත්තොත් මගේ භාෂාවෙන් කිව්වොත් sorry.com ඔන්න කිව්වා තේරෙන සිංහලෙන් තේරෙන භාෂාවෙන්ම කියලා දුන්නා. මේක වරද්ද ගන්න නැතුව යන්න නම් අනුපූර්ව ශික්ෂාව, අනුපූර්ව ප්‍රතිපදාව වැටහෙන විදිහට. අනුපූර්ව ශික්ෂාව මොකද්ද? අනුපූර්ව ප්‍රතිපදාව කියන මොකද්ද කියලා හොයන්න යන්න එපා. ඒක වැටහෙන්න තමන්ගේ පැත්තෙන් කළ යුත්තේ කරන්න. තමන්ගේ පැත්තෙන් කළ යුත්තේ විය යුත්තේ මොකක්ද කියලා තමන්ටම දැනෙනකොට ඒක තේරෙන්නත් නිරන්තර ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න, නිරන්තර දහම් විනයට නැඹුරු වෙන්න. එසේ නැඹුරු වෙලා ඒ ගමන හෙමින් යන්න. slowly, mindfully, silently, සෙමෙන් සිහියෙන් නිහඬව. ඒ නිසා මේ සමස්තයේ තියෙන ඈතර වීම පිණිස, මේ සමස්තය අපි කතා කරගන්නේ සංසාරයෙන් ඈතර වීම පිණිස, ඈතර වීම පිණිස කළ යුත්තේ මොකද්ද, විය යුත්තේ මොකද්ද කියන එක තමන්ගේ ප්‍රඥාව විවරණය කරන. කතාවට කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බණ කිව්වත් තමන්ගේ ප්‍රඥාවෙන්මයි ඈතර වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ කියන එක. ඒතකොට ප්‍රඥාව මතු කර ගැනීම පිණිස කළ යුත්තේ මොකද්ද? ඒක කරන්න. ඒක තමයි තෙරුවන ඇසුරු කරන එක. කියන්නේ තෙරුවන තමන්ගේ ළඟම ඥාතියා කරගන්න එක. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ළඟම ඥාතියා කරගන්න වරදින්නේ නැහැ. පැය 24 බෙදා ගන්න තෙරුවනට. මම කියන්නම් ආචාර්යා මන්බුරුදත් තෙරුන් වහන්සේගේ කාලසටහන. උන්වහන්සේ බෙදනවා පැය 24 තෙරුවනට. උදෑසන කාලයේ පාන්දර 6 ඉඳලා පැය 4ක් බුද්ධ රත්නයට, ඊළඟට දහවල් කාලයේ පැය 4ක් ධර්ම රත්නයට, සවස් කාලයේ පැය 4ක් සංඝ රත්නයට බෙදනවා. ඊට පස්සේ ආයේ සවස් කාලයේ හවස 6 ඉඳලා පැය 4ක් බුද්ධ රත්නයට, මධ්‍යම රාත්‍රියේ පැය 4ක් ධර්ම රත්නයට, අලුයම් කාලයේ පැය 4ක් සංඝ රත්නයට කියන අර්ථයෙන් පැය 24 තෙරුවනට බෙදාගෙන ඒ පැය 24ම තෙරුවනත් එක්ක ඉන්නේ. එතකොට බුද්ධ රත්නය ගැන බලනකොට අපි හිතමු බුදුහාමුදුරුවන්ගේ ජීවිත කතාව කියනවා, නැත්නම් චරිත කතාව කියනවා, බුදුහාමුදුරුවන්ගේ ධම්මාවාදයක් කියනවා. එතකොට බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නකොට එතන ධර්මයයි සංඝයයි වැඩ ඉන්නවා. එතන මතු වෙනවා. ධර්මයත් එක්ක ඉන්නකොට අපි සූත්‍රයක් බැලුවත්, වේදල්ලයක් බැලුවත්, ජාතකයක් බැලුවත් එතනත් බුද්ධ රත්නේ ඉන්නවා, සංඝ රත්නේ ඉන්නවා. ඊළඟට සංඝ රත්නයේ ශ්‍රාවක චරිතයක් කියවනකොට සාරිපුත්ත මුග්ගල්ලාන චරිතේ ඉඳලා ඒ සියලුම මොකක් හෝ ශ්‍රාවක චරිතයක් ගැන කියවනකොට එතනත් බුද්ධ රත්නේ වැඩ ඉන්නවා, සංඝ රත්නේ වැඩ ඉන්නවා, ධර්ම රත්නේ වැඩ ඉන්නවා. ওই විදිහට අපි මේ තෙරුවණෙන් එක රත්නයක් එක්ක වැඩ ඉන්නවා නම් ඒ එක රත්නයත් එක්ක අනිත් රත්න දෙකම වැඩ ඉන්නවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන තැනින්. ඒක නිසා තෙරුවණත් එක්ක වැඩ ඉන්නේ. ඒකට විමුක්තිය පැටලෙන්නේ නැහැ. චිත්ත විමුක්තිය, චිත්ත සමාහිතයට එහා ගිහලා චිත්ත විමුක්තියම සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව Taman තුලින් ක්‍රමානුකූලව නිර්මාණය වෙයි. ඉතින් ඒ අර්ථ ධර්ම හොඳට විමසාගෙන නිවන් දකින්නේ කවුද කියන එකත් හොයාගෙන මේ නයිදං අත්ත කතම් බිම්බං නයිදං කරකත් පරකතං අගං හේතුන් පටිච්ච සම්භූතා කියලා විග්‍රහ කරන මේ හේතුන්ගේ ප්‍රත්‍ය සමාය, මේ ප්‍රත්‍ය වීම, පැවැත්ම බලගැන්වීම පිණිසම ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක පරේක්ෂණය කරන්න. ඒ පරේක්ෂණය කරන්න ඔබ තුලින් මේක විමර්ශනය කරනකොට රාගය නැගෙන විදිය, ද්වේෂය නැගෙන විදිය, මෝහය නැගෙන විදිය ඔබ තුලින් දකින්නට මහන්සි වෙන්නට ඕනේ. අන්නේ රාගය රැගෙනකොට රාගයේ විදිහට අඳුන ගන්නත්, ද්වේෂයේ විදිහට අඳුන ගන්නත්, මෝහයේ විදිහට අඳුන ගන්නත් ඔබගේ ගාව තියෙන හොඳ සිහියක්, ඇලර්ට් එකක්. ඒ සිහිය තුළ රාගයම අසුබයක් බවට පත් කරගන්න, ද්වේෂයම මෛත්‍රියක් බවට පත් කරගන්න, මුලාවම ප්‍රඥාවක් බවට පත් කරගන්න, මේ කෙලෙස්ම ප්‍රඥාව බවට පරිවර්තනය කරගන්න, කෙලෙස් ක්‍රියාවලියම ප්‍රඥාව බවට පරිවර්තනය කරගන්නට නැත්නම් යථාබෝධයට පත්වීම පිණිස ඔබට කරන්න තියෙන සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් දියුණු කරගන්න මහන්සි වෙන්න. ඒකට කල්යාණ මිත්‍රයාට නැමෙන්න, කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණය කියන දේ නැමෙන්න. එතකොට පහළ වෙන්නේ යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන ඥාන දර්ශනය. මෙන්න මේ සතර සෝතාපට්ටි අංගයම තමයි සසරින් එතර වීම පිණිස තියෙන එකම පිළිසරණ. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මගේ මුළු ශාසනයෙම තියෙන කල්යාණ මිත්‍රයා මත. ශාසනය අඩක් නෙමේ, මේ මුළු සමස්ත ශාසනයෙම තියෙන කල්යාණ මිත්‍රයා මත කියන තැන. මේක කලබලයට මේ පැයක් හමාරක් බණ ඇහුවයි කියලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. අඩුම තරමේ දවසට පැය 5ක් 6ක්වත් මේ බණ පද අහන්න, සසර විපරේෂණය කරන්න, ඇහෙන බණ හොඳට අහන්න. කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් මොකක් හරි බණක් කියන්න පුළුවන්, මොනවා හරි බණක් කියන්න පුළුවන්. ඒ ඇහෙන බණේ හොඳට අහන්න, සිහියෙන් අහන්න. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. යමක් පිළිගන්න පුළුවන් නම් පිළිගන්නේ කියන කතාව දැනෙනවා නම් ගන්න, නැත්නම් අතහැරලා දාන්න. හැබැයි විමසන එක නවත්තන්න එපා. විමසීම දිගටම කරන්න.
ඉවසීම සහ විමසීම කියන කාරණාව මුල් කරගෙන ක්‍රමානුකූලව ඉදිරියට යන්න පින්වතුනි. ඔබට ඔබගේ මේ සාත්තුව හරියට කරගෙන යනකොට ඔබට අතු වෙන්න ඕනේ කාලට අතු ඇවිල්ලා කොළ එන්න කාලට කොළ ඇවිල්ලා මල් එන්න ඕනේ කාලට මල් ඇවිල්ලා ඵල එන්න ඕනේ කාලට ඵල ඒවි. ඒ නිසා සද්ධා බීජය හරියට පෝෂණය කරගෙන යන්න ඔබ නොදැනීම ඔබට වෙන්න ඕනේ අවබෝධය ඔබටම ලැබිලා තියෙවි. ඒක නිසා ඵල බලාපොරොත්තු වෙන්න එපා. ගංගානම් ගඟේ වැලි කැටයක් ගන්නට වෙලා අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහා ගංගානම් ගඟේ වැලි කැටයක් හා සමාන කරගෙන කියන්නේ අපි උන්වහන්සේ ඉස්සරහා පායට පෑගෙන දුවිල්ලක් වගේ කියලා හිතලා මේ ගමන යන්න. එහෙම යනකොට කවදා හරි දවසක් ඒ ගමන ගිහිල්ලා ඉවරුනහම Tamanට තේරෙවි දැන් ඉවරයි කියන එක. හැබැයි එතෙන්ට එන්න කතකරණීයයි කියන තැනට එන්න කල යුත්තක් තියෙනවා විය යුත්තක් තියෙනවා. ඒ මොකක්ද කියන එක තමයි අද දවසේදී කර්මය කර්මඵලය සහ හේතුඵලය කියන ධර්ම කාරණාව විවරණය කළා යම්කිසි මට්ටමකින් සියල්ලෙන් සියල්ල නෙමෙයි යම් කිසි මට්ටමකින් අද මේ විග්‍රහ කරන්නට යෙදුනේ. ඉතින් මට පුළුවන් උපරිම ආකාරයකින් තමයි අද දවසේදී මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒකෙදි මේ ධර්ම අනුශාසනාව සිද්ධ කරගෙන යනකොට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනයට කිනම් හෝ අඩුපාඩුවක් වුණා නම් 100,000 වාරයක් සමා වෙන්න මේ කරන සියලුම ධර්මානුශාසනාවන් තව තවත් ඈතර වීම පිණිසම අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ප්‍රතිපදාව පහළ කර ගැනීම පිණිස ඥාන දර්ශනය පිණිසම උපනිශ්‍රයක් වේවා හේතු වාසනා වේවා නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්නට දෙනවා. සහ සම්බන්ධ වෙච්ච හැමදෙනාට ධර්මානුශාසනාවට සහ සම්බන්ධ වෙච්ච හැමදෙනාටම තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. නිවනින්ම නිවී සැනසේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්නට දෙනවා. හොඳයි පින්වතුනි. අද දවසේදී නිවන් මඟට උපනිශ්‍රේ වන ආකාරයෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න කියලා දායකත්වය සපයනවා. මේ මුතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුලින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වය දනු ලබන්නේ ඉබ්බාගමුව හිඳමඩයාය පදිංචි AM කිරිමැණිකා මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසින් මීට වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වූ ආදරණීය ස්වාම පුරුෂයා වන BM රංහාමි මහතාටත් මීට මාසකට පෙර අභාව ප්‍රාප්ත වූ HM PG බාලමණිකයක් කාටත් මීට වසර 2කට පෙර අවුරුදු 2යි මාස 8කට පෙර අභාව ප්‍රාප්ත වූ SM රම්බණ්ඩා මල්ලිටත් මීට අවුරුද්දකට පෙර අවුරුද්දයි මාස 6කට පෙර අභාව ප්‍රාප්ත වූ AMK අධිකාරී ලොකු අයියාටත් සසර ගමන තුල මේ දක්වා මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල අනුමෝදන් වී සුවපත් භාවයේ සැලසේවා. සසර සුවපත් භාවයේ සැලසී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනින්ම නිවී සැනසීම පිණිසම මේ හේතු වාසනා වේවා. අප්‍රමාදීවම සසර දුක කෙලවර කර ගැනීමටම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්නේ දෙනවා. රට වෙනුවෙන් දීපදූ සියලුම රණවිරුවන් ඇතුළු ආබාධිත පිරිස ඇතුළු මේ හැමදෙනාම රට වෙනුවෙන් මියගිය සතුරු මිතුරු දෙපාර්ශ්වයේම සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැමදෙනාටම සසර සුවපත් භාවයේ සැලසේවා නිවනින්ම නිවී සැනසේවා කියලා ආශිර්වාද කරන්නට දෙනවා. කොරෝනා වසංගතයේ රෝගී වී සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා. සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත් වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන්ම නිවනින්ම නිවී සැනසේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්නට දෙනවා. හොඳයි පින්වතුනි, සිද්ධ කරගන්න ජනිත කරගන්න සියලු කුසල පුණ්‍ය ආශිර්වාදය හැමදෙනාට යහපත පිණිසම පවතිවා. සිත ශාන්තිය අභිවෘද්ධිය පිණිසම පවතිවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය තුල නිවනින්ම නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්නට දෙනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සසංගසියල් බඹලොව වසන දෙවිය නියුරඟ ගුරුළු යක්බෝ නරාසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව්සතුනි සමගම පින් අනුමෝදන් සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් බෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙත හස මෙදහසුන් යුත් හිතමිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පිං දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි
බුද්ධරතනානුභාවේන ධම්මරතනානුභාවේන සංඝරතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු. බුද්ධරතනානුභාවේන ධම්මරතනානුභාවේන සංඝරතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු. බුද්ධරතනානුභාවේන ධම්මරතනානුභාවේන සංඝරතනානුභාවේන සබ්බ රෝග විනස්සතු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවිසි අනන්ත ගුණ බලෙන් උතුම් ධර්මාවබෝධයම සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං